දරුවනේ සුබ සැන්දෑවක්. දුවල පුතාලන්ට මාව ඇහෙනවද? ඔව් සර්. එතකොට අපි ගිය සතියේ සර් ඔව් අපි මම කරේ සර් 2018 බස්නාහිර පළාත් පේපර් එකනේ. ඔව් සර්. අපි ඒක කරේ. එදා සාකච්ඡා කරනවා. 2019 බස්නාහිර පළාත් එක. සර් 18 2018 2018 සර්. 2018 බස්නාහිර පළාත් එක. අපි grade 8 නෙමෙයි grade 7. හා අපි සර් grade 8 නෙමෙයි grade 7. හරිය. සබරගමු පළාත් 2018 පේපරේ නේද ගන්න ඕනේ. හරි පුතා. 2018 බස්නාහිර පළාත් නේ? පුතාලට ඇහෙනවද මාව? ඔව් සර්. පේපර් එක ගැන ඔව් මම සර්. මේ PDF එකක් විදියට නෙවෙයි මම මෙතනට ගන්න මේ මම හදාගෙන යන්නම්. පුතාලා අඩුපාඩු බලා ගන්න මම ඒකට ඕගොල්ලන්ව සම්බන්ධ කරගන්න. එන සූදානම් කරගන්න උත්තරපත්‍රය ළඟට ගන්න. සර් කීමේ පේපරෙද්ද? 2018 පළමු වාර පරීක්ෂණය බස්නාහිර පළාත. හරිද? හරි සර්. මේකේ පළවෙනි ප්‍රශ්නේ අහනවා පුතා. ප්‍රශ්න අංක 1 මේ වගේ රූපයක් දීලා තියෙන පුතාලට. කොයි වගේ රූපයක්ද? මෙන්න මෙහෙම නේ? මේ වගේ රූප සතහනක් දුවල පුතාලට දීලා තියෙනවා. ඔන්න. දැන් මේකේ අහනවා පහත රූපේ සම්මිතික අක්ෂ සියල්ල ඇඳ දක්වන්න කියලා. සම්මිතික අක්ෂ සියල්ල ඇඳ දක්වන්නලු. එතකොට කොහොමද එන්නේ සමමිතික අක්ෂ? මම මේ කතා කරන්නේ ප්‍රශ්නාංක 1. පළවෙනි ප්‍රශ්න 25. 20. එතකොට පුතේ මේකේ සම්මිතික අක්ෂය මම ඇදලා පෙන්නන්නම් ඕගලන්ට.
එකක් තමයි මෙන්න මෙතනින් සම්මිතිකාක්ෂය පිහිටන්න පුළුවන්. නේ ඔන්න ඔහොම සම්මිතිකාක්ෂය පිහිටන්න පුළුවන්. අනිත් එක පුතේ මේක හරි මැදි මෙන්න මෙහෙම සම්මිතිකාක්ෂය පිහිටන්නත් පුළුවන්. නේ පුතා. එතකොට මේකේ සමමිතිකාක්ෂ කීයක් තියෙනවද? දෙකයි. සම්මිතිකාක්ෂ එකයි. එකයි දෙකයි. මේකේ දෙකයි, උත්තරේ සර්. සම්මිතිකාක්ෂ දෙකයි. පුතාගේ උත්තරේ හරි නම් ඒක ඇඳ පැන්සලෙන් දක්වන්න හරියට කියලා කියන්නේ සර්. ඒක ඇඳ දක්වන්න කියලා තියෙන්නේ සර්. ඔව් ඇඳ දක්වන්න. ඔව් ලියන්න අවශ්‍ය නැහැනේ. එතකොට මෙහෙම උත්තරේ මේ රූපේ ඇඳලා තිබුණොත් ප්‍රමාණවත්. ලකුණු දෙකයි. සර් කඩේරි වලින් මේක කරන්න ඕනේ. මොකද්ද? මොකද්ද කඩේරි පුතා? වලින් අඩේරි වලින් නේද සර්? කඩේරි වලින්. ඔව් කඩේරි වලින් ඇඳලා හොඳයි. මට මෙතන කඩේරි අඳින්න අමාරු හින්දා තමයි මේ තනි රේඛාවෙන් ගත්තේ. හරි? සර් හඳලා තියෙනවන්නේ දෙවනි අර මේක දිගට ඇඳපු එකද? ඕ ඒක මෙතනින් නැවතුවත් කමන්නේ මේක දිගට ගත්තත් කමන්නේ සම්මිතිකාක්ෂය මේ රේඛාව ඉතින් දිගට ගන්න පුළුවන් ගැටලුවක් නැහැ මෙතනින් නැවතුවත් ඒක හරි හරි මැදක් හරිය නවත්තන්න බෑ හැබැයි ඊළඟට අපි එනවා ප්‍රශ්නාංක 2ට ප්‍රශ්නාංක 2 අපෙන් අහනවා සර් ඔව් සර් මම මේ පේපරේ නෙමෙයි කරේ සබරගම සර් නෑනේ මං ගිය සති උපදෙස් දීලා තියෙන්නේ මේ පේපර් එක කරන්න කියලානේ. මාත් ඒක තමයි හිතන් හිටියේ. නමුත් දැන් පුතාලා කිව්වේ මේ පේපර් එක කරන්න කිව්වේ කියලානේ. අපි දැත්තටම ගිය සති 2017 පේපර් එකනේ සාකච්ඡා කරේ. එහෙනම් දැන් අද 2018 බස්නාහිර පළාත් පේපර් එක තමයි සාකච්ඡා කරන්නේ. ලබන සතිය අපි 2019 සාකච්ඡා කරාම අපිට මේ පළවෙනි වාරයේ ප්‍රශ්න පත්‍ර කට්ටල 3 අවසන් වෙනවානේ. ඊට අමතරව සබරගම් පළාත් ඒවත් දීලා ඇති මම. හරි. එතකොට ප්‍රශ්නාංක 2 පුතා උත්තර ටික එනම් පැත්තකින් ලියා ගන්න ආයි පේපර් එක කරන්න හරි පේපර් එක කරලා උත්තරත් එක්ක සසඳලා බලන්න. හා සර් පහත දැක්වෙන ප්‍රකාශන නිවැරදි නම් ඉදිරියෙන් හරි ලකුණද වැරදි නම් කතිරයේද යොදන්න තියෙනවා. ද්විපාර්ශ්වික සම්මිතික රූපයක සම්මිතික අක්ෂයක දෙපස පිහිටි කොටස් දෙක හැඩයෙන් හා වර්ගඵලයෙන් සමාන වේ. මොකද කියන්නේ? ද්විපාර්ශ්වික සමමිතික රූපයක සමමිතික අක්ෂයක දෙපස පිහිටි කොටස් දෙක හැඩයෙන් හා වර්ගඵලයෙන් සමාන වේ. මොකද දුවල පුතාලා හරි කියන්නේ? සර්. ඒක හරි. බොහොම හොඳයි. ඊළඟට පුතේ B එක යම් තල රූපයක් යම් රේඛාවක් ඔස්සේ නැමීමේදී ලැබෙන කොටස් දෙක හැඩයෙන් හා වර්ගඵලයෙන් සමාන වන නමුත් එම කොටස් දෙක සම්පාත නොවේ නම් එම රේඛාව තල රූපේ සමමිතික අක්ෂයන් වේ. වැරදි. පොතේ වැරදි ප්‍රකාශනය තියෙන්නේ දුව. වැරදි ප්‍රකාශනයේ දැන් මෙතන මොකද්ද එම රේඛාව සම්මිතික අක්ෂයක් වේ කියන එක වැරදි. ඒකා තරුපේ සම්මිතික අර කොටස් දෙක සම්පාත නොවේ නම් මේ සම්පාත වෙනවා කියන්නේ එක මත එක පිහිටන් නැත්තම් ඒ කොටස් දෙක හැඩයෙන් හා ප්‍රමාණයෙන් සමාන වෙන්නේ නැහැනේ. එතකොට ඒ රේඛාව සම්මිතික අක්ෂයක් වෙන්නේ නැහැ. දැන් මේක කියන්නේ සම්මිතික අක්ෂයක් වෙනවා කියලා. එහෙමනම් ඒක පුතේ වැරදි ප්‍රකාශනයක්. නේද පුතා? වැරදි ප්‍රකාශනයක්. C. සමචතුරාශ්‍රයක හා ඍජුකෝණාශ්‍රයක සම්මිතික අක්ෂ ගණන සමාන වේ. මොකද ඒක වැරදි. සමචතුරාශ්‍රයක සම්මිතික අක්ෂ කීයක් තියෙනවද? 4ක් සර් 4යි 4යි. ඍජුකෝණාශ්‍රයක 2යි. ඍජුකෝණාශ්‍රයක දෙකයි. සමාන වෙන්නේ නෑ නේද පුතේ? ඒකත් වැරදි ප්‍රකාශනයක්. එතකොට තව එකක් තියෙනවානේ D. ද්විපාර්ශ්වික සම්මිතික තල රූපයක සම්මිතික අක්ෂ දෙකක් උවද තිබිය හැක. හරි සර් හරි. මේ දෙකක් තියෙන්න පුළුවන්. දෙකකට වැඩි ගාණක් තියෙන්නත් පුළුවන්. එහෙමනම් දුල පුතාලට මෙන්න මේ විදිහට තමයි දෙවෙනි ප්‍රශ්නෙට පිළිතුරු ටික පෙළ ගැස්සෙන්නේ.
එහෙනම් පුතේ මේ ඔක්කොම හරිනම් ඕගොල්ලෝ ලකුණු දෙකක් දාගන්න. මේ ඔක්කොම හරිනම් ලකුණු දෙකයි. මේ හතරෙන් සර් තුනක් හරිනම් කලින් එකටත් 4 මේ කලින් එකටත් 2යි නේද? ඔව් දෙකයි. සෑම ප්‍රශ්නයකටම ලකුණු දෙකයි. මේ හතරෙන් තුනක් හරිනම් තුනක් එකයි වැරදින්න පුළුවන්. එහෙම වුණොත් එක ලකුණක් දෙනවා. තුනක් නිවැරදි නම් එක ලකුණක් දෙනවා. ඔන්න ඔහොම හරියට බලලා මාක් කරගන්න. හරිනේ. අපි යමුද ඊළඟ ප්‍රශ්න දෙකට? පුතාලට ලියා ගන්න ඕනද? හොඳයි. එහෙනම් දුවේ පුතේ අපි එනවා තුන්වෙනි ප්‍රශ්නයට. ප්‍රශ්නාංක 3. ඒකේ කියනවා A කියලා කුලකයක්. ඒ කුලකය 3666 66 ඔන්න ඔහොම දීලා තියෙනවා සංඛ්‍යාවක්. එනම් කුලකයේ අවයව සංගල වරහණක් තුල ලිවීමෙන් කුලකය ලියා දක්වන්න. 3666 නම් ඒ කුලකයේ අවයව සංගල වරහණක් තුල ලිවීමෙන් කුලකය ලියා දක්වන්න. හැබැයි මේ ගැටලුව තුල යම් අඩුපාඩුවක් මම දකිනවා. මොකක්ද අඩුපාඩුව? ඔයගලන්ට මිලක සංඛ්‍යාව කිහිපවරක් ලියන්න බෑ. හා? ඒක ලියන්න බෑස ඒක අවයව දාලා. ඒකේ සර් අවයව ලියනකොට එකම සංඛ්‍යාව කිහිපවරක් ලියන්න බෑ. වරක් ලියන්න බෑ. නෑ පුතේ මම කියන්නේ මේ ප්‍රශ්නේ අඩුපාඩුව ලෙස 3666 කියලා කුලකයේ දුන්නට හරියන්නේ නෑනේ පුතේ. 3666 යන සංඛ්‍යාවේ ඉලක්කම් කියලා දෙන්න එපා. 3666 කියලා විතරයිනේ මේකේ දීලා තියෙන්නේ. 3666 යන සංඛ්‍යාවේ ඉලක්කම්. එතකොටනේ අපිට මෙයාගේ අවයව පෙළ ගස්සන්න පුළුවන්. නේද? මේක ඉලක්කම් කියලා කොහෙවත් සඳහනක් කරලා නැහැ. සමූහ කුලකයක් කියන්නේ සමූහයක් නේ. එතකොට 3666 සමූහයක් නෙමෙයි. ඒක තමයි මමත් කියන්නේ. පැහැදිලිව වෙන් කළ හැකි කාණ්ඩයක්. එතකොට මේක 3666 කියලා ලිව්වට දැන් මේකේ කියන්නේ මේ 3666. ඔන්න ඔච්චරයි. එතකොට මේකේ මොකද්ද අවයව පෙළ ගස්සන්න කියන්නේ? අවයව පෙළ ගස්සන්න නම් මේ සංඛ්‍යාවේ ඉලක්කම් කුලකයේ වෙන්න ඕන. ඉලක්කම්. එහෙනම් අන්න ගැටලුව තුල යම් අඩුපාඩුවක් තියෙනවා. නේද? හරි. කමන්නේ අපි දැන් මේ කියන අදහස පැහැදිලිද අපි ඉලක්කම් කුලකයේ ගමු. ඉලක්කම්. එතකොට ඉන්නේ මේ විදිහට අපි මුලින්ම කුලකයේ ලියනවා සංඛ්‍යාව 3666 නේ. ඔහොම ලිව්වා. එයාගේ ඉලක්කම් ටික අපි දැන් පෙළ ගස්සන්න හදන්නේ. මොනවද එන්නේ? අපි ඉගෙනගෙන තියෙනවා කුලක පාඩමේදී දුවේ පුතේ එකම අවයවයේ කිහිප සැරයක් යෙදේ නම් එකවරක් පමණයි ලියන්නේ නේද පුතා? එහෙනම් හැමෝම කියන්නේ මෙයාගේ අවයව මොනවද කියලා? 3 සහ 6. 3 සහ 6. කොමාවක් දැම්ම 6. 3යි මේ කොමාව දාන්න ඕන නේද පුතේ සංගල වරහන. මේ අවයව වෙන් කරලා පෙන්නන්න ඕන. අවයව වෙන් කරලා පෙන්නන්න ඕන නැත්නම් 36 කියලා ගන්න. ඔන්න ඔහොමයි පුතේ ඔයගොල්ලන්ගේ උත්තරේ වෙන්න ඕන. ඔයගොල්ලන්ගේ උත්තරේ ඔය විදිහට එන්න ඕන. මේ දෙකම සංගල වරහණක් තුල ඔබ නිවැරදිව දක්වලා තියෙනවා නම් දුවේ පුතේ ලකුණු දෙකම ලැබෙනවා. සංගල වරහණ ඔබට දාන්න අමතක වෙලා හැබැයි ඔබේ පිළිතුර මේ විදියට ගොනු කරලා තිබුණොත් ඒ සමානයි 3යි 6යි කියලා. එතකොට අර අවයව හඳුනා ගැනීම උදෙසා අපි ලකුණු එකක් දෙනවා. අවයව හඳුනා ගැනීම එච්චරයි. ඔය උඩ තියෙනවනේ සමානයි 3666 කියලා සර් ඉලක්කමෙන් ලියලා මේ එතකොට සර් මේ ඒකත් ලියුවමද දෙක දෙන්නේ නෑ මේ කොටසට පිළිතුරට විතරයි. මේක අපි ලිව්වේ අපේ පහසුවට විතරයිනේ. මෙතන අපි ලිව්වේ පහසුවට. මේක ඕනේ.
සංගල වරහණක් තුල 3 6. හරි? හා සර්. හරි. එතකොට අපි එනවා පුතා 4 වෙනි ප්‍රශ්නයට. ඒකත් කුලක පාඩමේ. A සමානයි A E I O U. කුලකයේ වෙන් රූපයක් මගින් නිරූපණය කරන්න. වෙන් රූප ගැන කිව්ව ගමන් ඔයගලන්ට මතක් වෙන්නේ කවුරු ගැනද? ජෝන් වෙන් ගණිතඥය ගැන. ජෝන් වෙන් කියන ගණිත. ගණිතඥය. ඔව් මං හිතුවා ධම්මික කියලා මතක් වෙයි කියලා. එහෙම මතක් වෙන්නේ නැහැ නේද? ඔව් කියන්නේ. ඔව් මොකද කියන්නේ? සර් මම තුන්වෙනි ප්‍රශ්නේ සර් අර කියලා තිබ්බේ 3666 නේ. ඔව්. ඔව්. සර් ඒක මම අක්කම ලිව්වේ නෑ මම සර් ඒකේ අකුරු ලිව්වේ ආවව විදිහට. ඒ කුලකයේ අවයව සංගල වරහන් තුල ලිවීමෙන් කුලකයේ ලියා දක්වන්න. සර් අකුරුත් පුළුවන් සර් ඉලක්ක. ඔව් ඉතින් මේ දීලා තියෙන අදහස අනුව අකුරු ටිකක් ගන්න පුළුවන්. මෙතන ගැටලුවේ ගැටලුවක් තියෙනවා. හරි? ගැටලුවේ දැන් මෙහෙ එම දෙනවා නම් 3666 යන වචනේ අකුරු කියලා කියනවා. 3666 යන වචනේ අකුරු කියනවා. මෙහෙම ලියනවා නම් 3666 යන සංඛ්‍යාවේ ඉලක්කම් කියලා ලියනවා. ඉතින් මේ දෙපැත්තටම ළමෙට දකින්න පුළුවන්. පුතා අකුරු කුලකේ ලියලා තිබුණත් ඉතින් අපිට පිළිගන්න වෙනවා. තේරුණාද? මේකේ අර කුලකේ මෙතන වචන අකුරුද ඉලක්කම්ද කියන එක සඳහනක් නැති හින්දා. එතකොට පුතා මේ විදිහට වෙන් කරලා තියෙනවා නම් එකම අවයවයේ කීප සැරයක් යොදාගෙන නැත්තම් මේ හයන්න දෙපාරක් යදෙනව නේද පුතේ? ඒකෙන් එක සැරයයි ලියන්න වෙන්නේ. හා සර්. මේ හයන්න තුන් සැරයක් යදෙනවා. නේ? ඒක නැතුව ඒකෙන් එකක් ලියලා අනිත් ඔක්කොම ගොඩ නැගෙන්න ඕන. ඒත් ඉතින් පුතාට ලකුණු දෙක දෙන්න වෙනවා. හරි? හරි සර්. ඔයා ඉතින් වෙනස් විදිහට ඒක දැකලා තියෙනවා නේ. ඒක ඇත්ත. ප්‍රශ්නේ වාස්තවික ස්ථීර වෙලා නැහැ. ඇයි? එතන ගැටලුවක් තියෙන හින්දා. හරි. හොඳ කාරණාවක් මතු කරේ. එහෙමනම් මේකේ අපි ජෝන් වෙන්න මතක් කරගමු. ජෝන් වෙන් මොකද්ද කිව්වේ? මේ අවයව අපිට කිව්වා විහිදුවා ලියන්න කියලා සංවෘත තල රූපයක. සාමාන්‍ය ඉතින් වෘත්තයක්, ඉලිප්සයක් ඔය වගේ හැඩයක් තමයි ගන්නෙ. මේ වගේ සංවෘත තල රූපයක අපි මේ අවයව පුතේ යාගේ නමේ කොටසක් දාගත්තා. A E I O කොමා එහෙම දාන්නේ නැහැ. හැබැයි A කියලා ඔන්න ඔහම අපි පෙන්නනවානේ. A කුලකය. A කුලකය. ඔන්න ඔය විදිහට එන්න ඔන්න දුවේ පුතේ. එහෙමනම් මේ සම්පූර්ණයෙන්ම ඔබ හරිනම් ලකුණු දෙකක් දාගන්න. ඔතනට වෙන ගන්න. ඒ වෙන් රූප සටහන වෘත්තයක නැතුව ඔව්. කොටුවක නිරූපණය කරත් ඔව් ගැටලුවක් නැහැ. සංවෘත තල රූපයක් වෙන්න ඕන. සංවෘත. ඒක විකාර රූපයක් නැතුව. හරි? ඒකයි වෙන්න ඕනේ සංවෘත තලක. ඉතින් අපි මේ වගේ කොටුවක ඒ කියන්නේ මේම සමචතුරස්‍රයක ඍජු කෝණාශ්‍රයක පෙන්වන්න පුළුවන් පුතා. පුතා හොඳයි. ඒක එහෙම ගන්න පුළුවන් පුතේ. හරි? right. අපි එනවා ප්‍රශ්න අංක 5 6 කතා කරන්න. 5 6. ප්‍රශ්න අංක 5 6. එතකොට පස්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ පුතේ පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම පාඩමේ. බලන්න මේ පෙළ ගැස්මනේ මුලින්ම සමමිතිය ඊට පස්සේ කුලක දැන් පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම. පළවෙනි ප්‍රශ්නේ රෝමී ඉලක්කම අංක 1. ප්‍රශ්නේ මම යොමු කරනවා නෙතුලට අවස්ථාව දෙන්න හදන්න. නෙතුල මයික් එක ඔන් කරගන්න. අනිත් අය ඕෆ් කරගන්න. අට එකතු කිරීම 3 ගුණ කිරීම 5 අපිට සුළු කරන විදිය පැහැදිලි කරලා දෙන්න. නෙතුල ඔව්
මෙත්මි දුලාංජා අවස්ථාව මෙත්මි දුලාංජා දුවට මෙත්මි කතා කරන්නේ. ඔව් සර්. අපිට කියලා දෙන්න පුතේ මේක සුළු කරන විදිය. ඉක්මන් කරා. පේපර් එක කරේ නැද්ද? 3 වරක් 5 15යි ඒ කියන්නේ මුලින්ම කරන්නේ මොකද්ද? එකතු කරන එකද ගුණ කරන එකද? ගුණ කිරීම. එතකොට ඔයා කියන්නේ මේ අට එහෙමම ලියලා 3 5න් ගුණ කරන්න කියලා. 3 වර 5 කීයද? 15යි සෙකන්ඩ් කියන්නේ? නෑ නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? 3යි 15යි එකතු 8යි කරාම 23යි. උත්තරේ 23යි. බොහොම හොඳයි දුව. ලකුණු 1යි. ඔන්න ඔහොම. පියවර සහිතව කරන්න. මේ පියවර පුතේ අත්‍යවශ්‍යයි. මෙවර දැන් පෙරේද තමයි අපි පේපර් මාකින් ඉවරුනේ සාමාන්‍ය පෙළ 20යි 20 සාමාන්‍ය පෙළ විභාගයේ. එතකොට පුතා හොඳට මතක තියාගන්න මේකේ පියවර ගැටලු විසඳන පියවර කෙරෙහි දැඩි අවධානයක් යොමු කරා. දැඩි අවධානයක් යොමු කරා. නිකම්ම ගහින් ගෙඩින්න වගේ උත්තර තිබුණට පුතේ ලැබුණේ උත්තරේට තියෙන ලකුණ විතරයි. බොහෝ දුරට එකයි. ලකුණු 5ක තියෙන ගැටලුවක උත්තරේ විතරක් තිබුණොත් එක ලකුණයි දුන්නේ. ඊටු 4ම ළමයාට අයින් වෙනවා. හැබැයි ළමයා ඒක ගොඩනගලා තියෙන විදිය තරකානුකූලව මේ පියවර පැහැදිලිව ඔබේ උත්තරේ ගොඩනගලා තිබුණොත් ඒ එක් අවස්ථාවල ඇගෙයින් මරමුණු පදනම් කරගෙන මේ ලකුණු 5 බෙදිලා ගියා. එහෙමනම් පුංචි කාලේ ඉඳන්ම ගැටලු විසඳීමේදී මොකද මේවා පුතා සාධන පරීක්ෂණ බුද්ධි පරීක්ෂණ නෙවෙයි මම නිතර කියනවා මේ සාධන පරීක්ෂණයකදී අපි බලන්නේ ඔබ මේ ගැටලුව විසඳන ක්‍රම ශිල්පය පිළිබඳව අපේ අවධානය යොමු වෙනවා මේක මනෝමයෙන් හදන්න බෑ මනෝමයෙන් උත්තර දාන්නම ඔබ කොච්චර දක්ෂ වුණත් මනෝමයෙන් පිළිතුරු ලිව්ව ගමන් ඔබට හිමි ලකුණු මග හැරෙනවා අතහැරෙනවා මොකද අපිට ඒ උත්තරේ ලබාගත් ආකාරයෙන් පැහැදිලිව පේන්න තියෙන්න ඕන. පුංචි කාලේ ඉඳන් මහතේ පන්තියේ ඉඳන් මේ පිළිබඳව අවධානයෙන් මේ කටයුත්ත කරොත් નિરાයාසයෙන්ම ඔයගොල්ලන්ට 10 11 දී ඒක ගොඩ නැගෙනවා. ඒක ලොකු ආයාසයක් දරන්න ඕනේ පියවර ලියලා උත්තරේ ගොඩ නගන්න. ඒක අනෙකුත් විෂයන් වලටත් වැදගත් වෙනවා. පිළිවෙලක් එනවා, රටාවක් හැදෙනවා. පිළිවෙල වැදගත් වෙන්නේ මෙතන. ඒ හින්දා ඒක ඔබේ ජීවිතයට අලුත් නිපුණතාවයක් වෙන්නත් පුළුවන්. ඒ ගැනත් ඔබේ අවධානය යොමු වෙන්න ඕන. හරි? දැන් මේක මම දැන් පෙවුනනේ මේක පීවර දෙකකට ගියා. නැත්තම් ඕගොල්ලන්ට මේක හිතින් එකපාර උත්තරේ කියන්න පුළුවන්. එහෙම කිව්වොත් ඉතින් පුතාලට ලකුණු අඩු වෙනවා. මෙන්න අපි ඒකේ රෝමිලා ක්‍රමාංක 2ට එනවා. රෝමිලා ක්‍රමාංක 2. ඒක තියෙන්නේ පුතේ 5 එකතු කිරීම 8 ගුණ නෑ සෝරි. 5 ගුණ කිරීම 8 අඩු කිරීම 8. ඔන්න ඔහොම. මම අවස්ථාව දෙනවා ඉසුරු පුතාට ඉසුරු උදාර ඉසුරුට අවස්ථාව කතා කරන්න. සර් අපිට කියලා දෙන්න පුතා මේක උත්තරේ ගොඩනගන විදිය. කලින්ම සර් ඔය වගේ සංඛ්‍යාවක් ආවම කරන්නේ ගුණ කිරීම. ඒ කියන්නේ ගුණ කිරීම සහ අඩු කිරීම කියන ගණිත කර්ම දෙක එකවර යෙදිලා තිනකොට ප්‍රමුඛතාවය දෙන්නේ අපි ගුණ කිරීම. ගුණ කිරීම. ඔව් පුතේ. පස්වරක් අට කීයද? 40යි සර්. 40න් ඊට පස්සේ අපි 8ක් අඩු කරනවා. 8ක් අඩු කරනවා. කීයද පුතා? 32යි සර්. 32යි. අන්තිම උත්තරේනේ. බොහොම හොඳයි. විශ්වාසයෙන් උත්තර දුන්නා. ලකුණු 1යි. ඔන්න ඔහම. ඔය තමයි පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ පුතේ. බලන්න ලකුණු දාගන්න. පියවර ලියලා නැත්නම් රතු පෑනෙන් පියවර ලියන්න. ඒක ආයි නැවත ඒ අඩුපාඩුව තියන්න එපා. හරි. අපි ප්‍රශ්නාංක 6ට එන්න හදයි. මම මේක මකනවා. ප්‍රශ්නාංක 6ට. දුවේ පුතේ ප්‍රශ්නාංක 6. ප්‍රශ්නාංක 6. 15 එකතු කිරීම වරහන
14 අඩු කිරීම 5 බෙදීම 3. ඔන්න ඔහොම තියෙන්නේ. මම මේකට අවස්ථාව දෙනවා අපි අවස්ථාව දෙමු වැඩි කතා කරන්න නැති කෙනෙක්ට. කවුද අවස්ථාව? අපි නෙතිනි දුව අපි කතා කරමු. නෙතිනි ඔබට අවස්ථාව. නෙතිනි කො නෙතිනි? ඔව් සර්. පුතා අපිට මේකේ පිළිතුර ගොඩනගන විදිය පැහැදිලි කරලා දෙන්න. මෙතන එකතු කිරීමක් තියෙනවා, වරහනක් තියෙනවා, වරහන ඇතුලේ අඩු කිරීමක් තියෙනවා, තව බෙදීමකුත් තියෙනවා. ගණිත කර්ම 3ක්ම තියෙනවා නේ පුතේ. මොකද්ද මුලින්ම කරන්නේ? වරහන ඇතුලේ තියෙන ගණිත කර්මයේ සුළු කර. අන්න හරි. ඒ වෙනකන් අපි මේක ලියනවනේ 15 එකතු කිරීම. වරහන ඇතුලේ 14න් 5ක් අඩු කරාම නෙතිනි කීයද? 9යි සර්. 9යි. බෙදීම 3. ඊට පස්සේ දුව අපි මොකද්ද කරන්නේ? එකතු කිරීමද බෙදීමද? පස්සේ 9 3ෙන් බෙදනවා. අන්න හරි. බෙදීමට ප්‍රමුඛතාවය දෙන්නේ නේ. 15 අපි තියාගන්නවා 15 එකතු කිරීම 9 3ෙන් බෙදනවා. 9ට 3ම කීයද නෙතිනි? 3යි. 3යි. ඊළඟට 15ට 3ක් එකතු කරනවා. කීයද? 18යි. 18යි. අන්තිම උත්තරේ 18යි. බොහොම හොඳයි පුතේ. ඔයාලට හොඳට මතකයි නේද මේ ගණිත කර්ම කරන පිළිවෙල? ඒක තමයි අපේ මතකය. මේ මතකයේ තියාගන්න ඕන. අපිට ඉතා ඉක්මනින් ස්මරණය කරගන්න පුළුවන් වෙන්න ඕන. දුවේ පුතේ අපේ මතකය හරියට මේ වතුර වීදුරුවක දාලා තියෙන අයිස් කැටයක් වගේ. මේ අයිස් කැටයක් දැම්මහම මේ වගේනේ ගිලෙන්නේ නැහැනේ, මේ ගිලිමින් පාවෙනවා. අපේ මතකයත් ඒ වගේ. ඒකේ අපිට මෙහෙම කොටස් 3ක් ගන්න පුළුවන්. මේ වාතයට නිරාවරණය වෙලා තියෙන කොටස. ඊට පස්සේ මේ ගැඹුරුම කොටස. මේ මැද තියෙන කොටස. ඕන්න ඔහොම. අපේ මතකයත් ඒ වගේ. මේ මෙතන අපි කියනවා මේකට කියන්නේ ෂණික මතකය කියලා. ෂණික මතකය. මෙතන අපි කියන්නේ తాවකාලික මතකය. తాවකාලික මතකය. මේකට අපි කියන්නේ පුතේ දීර්ඝකාලීන මතකය. අපි කරන කියන හැම දෙයක්ම තප්පර ගානක කාලයක් තුල මතකේ රැඳෙනවා. ෂණික මතකේ තියෙනවා. හැබැයි ඒව හරියට ඉක්මනින් දිය වෙලා යනවා. දැන් මේ අයිස් කැටේ වැඩිපුරම දිය වෙන්නේ මොන කොටසද? පළවෙනි කොටසද, දෙවෙනි කොටසද, තුන්වෙනි කොටසද? ඉක්මනින් දිය වෙයි. පළවෙනි කොටස. මොකද කියන්නේ? මේකේ වැඩියෙන්ම ශීඝ්‍රතාවය දීවීම පළවෙනි කොටස. ඇයි? පළවෙනි කොටස. මේ ජලයට වඩා වාතයේ මේ උෂ්ණත්වය වැඩි. තාපය උරාගෙන ටක් ගාලානේ මේකේ අණු ප්‍රසාරණය වෙනව නේද මේකේ. ඒ ඉන්න පළවෙනි. අපේ මතකයේ ෂණික මතකයත් ඒ වගේ. දැන් සමහර වෙලාවට මේ අහලා මේ අමතක වෙනවා. ඒක අපි මතකයේ රැඳෙන්නේ ඉතා කෙටි කාලයයි. නමුත් ඒ දේවල් අපිට දීර්ඝකාලීනව මතක තියාගන්න ඕන නම් ඉතා ඉක්මනින් නැවත මතකයට ස්මරණය කරන්න ඕන නම් පුතාලා ඒව ගබඩා කරගන්න ඕනේ කොතනද දන්නවද? මෙන්න මේ දෙවෙනි කොටසේ తాවකාලික මතක ගබඩාවට දාගන්න ඕන. ඒකට తాවකාලික මතක ගබඩාවට මේ දේවල් දාගන්න නම් යම් ක්‍රමවේදයක් තියෙනවා. මොකද්ද? ඒක තමයි ඔයගොල්ලෝ පොත්පත්වල කරුණු කාරණා ලියන්නේ. පොත්පත්වල ලියලා එතකොට සමහර වෙලාවට ඔයගොල්ලෝ වීඩියෝ එකක් බලලා රෙකෝඩින් එකක් බලලා නැවත ඒවා බලලා මේ මතක ගබඩාවේ රඳව ගන්න ඕන. ඒකනේ පුතේ කියන්නේ සටහන් පොත්වල සටහන් පිරෙව්වට මදි. ඒ සටහන් නැවත බලන්න ඕන. නැවත ස්මරණය කරන්න ඕන. ඒක අප්ඩේට් වෙන්න ඕන. නැත්තම් වෙන්නේ
తాවකාලික මතක ගබඩාවෙන් ඒගොල්ලෝ යනවා දීර්ඝකාලීන මතක ගබඩාවට. නේද? හරියට අර ඇඳුම් කබඩ් එකේ ඕගොල්ලන්ගේ ඇඳුම් කබඩ් එකේ දැන් ඕගොල්ලෝ ඇඳුම් නවලා තියනවා ඕ විදියට. තියනකොට ඔන්න පරණ ඇඳුම් ටික මොකද වෙන්නේ? යටට යනවා අලුත් ඒවා උඩට එනවා. මේවා දැන් ඇඳෙන්නේ නැහැ. ඒවා හරියට ඒවා දැන් යට වෙලා. ඒ වගේ මතක ගබඩාවේ දීර්ඝකාලීන මතකයට ගියොත් ඒව නැවත ස්මරණය කරන්න පුතේ කෙටි කාලයකදී බෑ. ඒව සමහර වෙලාවට අපිට ඉක්මනින් මතක් කරගන්න බෑ. එතකොට අපි ඔය කියන්නේ යටිසිතේ තියෙන දේවල් කියලා. එතකොට ඉතින් ඒකට අර මෝහණය කරන්න වෙනවා. මෝහණය කරන්න වෙනවා. එතකොට ඕගොල්ලන්ගේ විෂය කරුණු යටිසිතට ගියොත් දීර්ඝකාලීන මතකයට ගියොත් විභාගෙදි ඉතින් ඕගොල්ලන්ට මෝහණය කරලා තමයි උත්තර ගන්න වෙන්නේ. නේද? ඒක තව එක්කෙනෙක් යන්න වෙනවා. එහෙනම් ඕගොල්ලෝ ඉගෙන ගන්න දරුවෝ විදියට මේ ඉගෙන ගන්න දේවල් මෙන්න මේ తాවකාලික මතක ගබඩාවේ රඳව ගන්න ඕන. ඒකට තමයි ඔය විවිධ උපක්‍රම යොදන්නේ. රූප සටහන් ඇඳලා සමහර වෙලාවට අපි චිත්‍ර රූප සටහන් වලින් ගැලීම් සටහන් වලින් එක එක ක්‍රමවේද වලින් අපි මෙතන රඳව ගන්න ඕන. එතන රඳව ගත්තොත් තමයි අපිට ඒක තප්පර ගණනාවක් තුල ඉක්මනින් මතක් කරගන්න පුළුවන්. සමහර වෙලාවට ඔයගලන්ට මතක් වෙනව නේද? සමහර ඒවා විභාගෙදී එහෙම මටත් එහෙම අත්දැකීම් තියෙනවා. මේ විභාගෙදී සමහර ඒවා මෙන්න මතකයට එනවා යනවා. නිකන් එනවා. ඒ කියන්නේ මේක මේ ඒ වුණාට ඒ මොහොතේ උත්තරේ එන්නේ නැහැ. මතක් වෙන්නේ නැහැ. හිතෙනවා මේ අර අපි කියන්නේ දිවාග තියනවා කියලා. හැබැයි ඒ මොකද වෙලා තියෙන්නේ? ඒ වෙලා තියෙන්නේ මෙන්න මේ මාජින් එකේ තියෙන එක. ඒක මේ පල්ලහැට ඇවිල්ලා ඔන්න මෙන්න දැන්. අපි ඒව ගැන නැවත හොයලා බලලා නැහැ. සමහර වෙලාවට විභාගෙ ඉවර වෙලා ගෙදර ගිහිල්ලා වොෂ්රූම් එකට ගිහිල්ලා එහෙම ඉන්නකොට ඔන්න මතක් වෙනවා මෙන්න මේකේ උත්තරේ. ඇයි ඒ? මනස නිදහස් වුණු ගමන් අන්න මතක් වෙන. ඒතකොට ඉතින් වැඩක් වෙන්නේ නැහැ නේ. ආයි දුවල ගිහලා විභාගය එක ලියන්නේද? අන්න ඒ වගේ වැඩ වෙනවා. ඒ හින්දා මේක තේරුම් ගන්න. නේද? ඒ හින්දා ඔයගොල්ලෝ පුළුවන් තරම් ගැටලු ඒ කියන්නේ ගණිතේ නම් පුතේ ඔබ ගැටලු විසඳීම් කෙරෙන්න ඕන. හරි. බොහොම හොඳයි සිතිනි දුව. ඔයාගේ උත්තරේ 18යි. එහෙමනම් මෙතනට අපි ලකුණු දෙනවා දෙකක්. කොහොමද ලකුණු දෙක එන්නේ? ඔන්න බලන්න මම පියවර වලට වෙන් කරනවා. මෙතන පුතේ ඔබ සම්පූර්ණ උත්තරේ නොගත්තට පුතාලා මෙන්න මේ වරහනට ප්‍රමුඛතාවයේ දීලා මෙන්න මේ 9 ගත්තනම් එතනට එක ලකුණක් ලැබෙනවා. ඊළඟට 18ට එකයි. ලකුණු දෙක හැදෙන්නේ කොහොමද? 18 ආපු නැති එක්කෙනාට මෙතන 9 තියෙනවනම් ලකුණ ප්‍රදානය කරනවා. ඔන්න ඔහොමයි. ඔය තමයි 6 වෙනි ප්‍රශ්නේ. අපි එනවා පුතා. ඒ දැන් පළවෙනි පිටුව ඉවරයිනේ ඕගොල්ලෝ. පළවෙනි පිටුවේ පල්ලෙහෙන් කොටුවක් ඇඳලා මේ විදිහට එතන ලකුණු ටික අපි දාගමු. ඒතකොට අපිට එකතු කරන්න ලේසි. මේ කොටුවේ දාගන්න මෙහෙම ඕගොල්ලෝ කීයක් ගත්තද කියලා. අපි ගමු මේකේ මෙතනට වෙනකන් ලකුණු 12යි. 12න් කීයක් ගත්තද කියලා දාන්න. මම නම් 12න් 12ම ගත්තා. ඕගොල්ලෝ කීයක් ගත්තද කියලා දාන්න එතන. උපය ගත්තද කියලා. ප්‍රශ්න අංක 7 දෙවෙනි පිටුවට අපි එනවා. ප්‍රශ්න අංක 7. ප්‍රශ්න අංක 7 ඔන්න පුතා අපි එනවා පහත සංඛ්‍යා අතරින් බෙදීමෙන් තොරව 9න් බෙදෙන සංඛ්‍යා තෝරා යටින් ඉරක් අඳින්න. රෝමී ඉලක්කම් අංක තියෙනවා 2106 තියෙනවා. දෙවෙනි එක තියෙනවා 8342 තියෙනවා. තුන්වෙනියට තියෙනවා 5628. හතරවෙනියට තියෙනවා 9991. ඔව්.
අවස්ථාව දෙනවා අපේ හිරුනි ඒකනායක දුවට. හිරුනිට අවස්ථාව. හිරුනි මේකේ 9න් බෙදෙන සංඛ්‍යා තෝරා යටින් ඉරක් අඳින්නලු. මට යටින් ඉරක් අඳින්න බෑනේ දැන් ඔයාට. මට කියන්න මං අඳින්න. හිරුනි කො එහෙමනම් අපි අවස්ථාව දෙමු බලන්න. ඉසිරි දුව කතා කරන්න. ඔව්. මම ඉසිරිගෙන් මේ මහන්නම්. ඔබ සූදානම් වෙන්න මම ප්‍රශ්න ගොඩක් ඉසිරිගෙන් අහනවා. සූදානම්ද ඉසිරි? ඉක්මනින් උත්තර දෙන්න ඕන. හරි? ඉක්මනින් උත්තර දෙන්න ඕන. සංඛ්‍යාවක් දෙකෙන් ඉතිරි නැතිව බෙදනවද කියලා කොහොමද හොයාගන්නේ? ඒකේ අග ඉලක්කම් දෙක 0.2 4 6 8 තියෙනවා නා. අග ඉලක්කම් දෙක ද අග ඉලක්කමද? අග ඉලක්කම සර්. 0 2 4 6 8. හරි. ඒ ප්‍රශ්නේ හොඳයි. මෙන්න ඊළඟ එක 3ෙන් බෙදෙන බව හඳුනාගන්නේ කොහොමද? 3 6 9. ඒ කියන්නේ අග ඉලක්කම් දෙක 3ෙන් බෙදෙන බව හඳුනාගන්නේ අග ඉලක්කම් දිහා බලලාද? ඉලක්කම් දර්ශකය. අහහ ඉලක්කම් දර්ශකය. තුනෙන් බෙදෙන්න ඕන නේද? ඉලක්කම් දර්ශකය කියන්නේ මොකද්ද? ඔය ඉලක්කම් සංඛ්‍යාවක ඉලක්කම් වල එකතු කරන සංඛ්‍යාවේ ඉලක්කම් ටික තනි ඉලක්කමක් වෙනකන් එකතු කරන්න ඕන. හරි. ඉසිරිට අවස්ථාව වල 4ෙන් බෙදෙන බව කොහොමද හඳුනගන්නේ? ඉලක්කම් දර්ශකයෙන්. ඔන්න ආයි වරද්ද ගත්තා. දැන් ඉසිරිගේ අන්න මතක ගබඩාවේ අග ඉලක්කම් දෙක 4ෙන් මේ මිනුක මොකද මේ රිමෝට් කන්ට්‍රෝල් එක ඉල්ලන්නේ? මිනුක කතා කරලා ඉලක්කම් දෙක 4ෙන් බෙදනවනේ. මිනුක ඔව් අයිවා මේ රික්වෙස්ට් එකක් එවලා තියෙන්නේ. රිමෝට් කන්ට්‍රෝල් of your screen share එකක් ඉල්ලන්නේ. ඔය අම්මතර දේවල් අතපත ගන්න එපා. අවධානයෙන් ඉන්න. නැත්නම් මං අයින් කරා පන්තියේ. ස්ක්‍රීන් ෂෙයා එකක් ඕන නම් මං දෙන්නම් ඔයාට මේකට සම්බන්ධ වෙන්න ඕන නම්. නිකම් බොරුවට ඔය එහෙම අතපත ගගා මම මේ කියන දේවල් අහගෙන ඉන්න බැයි නම් පුතේ කරුණාකර අම්මලා තාත්තලාගේ සල්ලි වියදම් කරන්න නැතුව මෙතනින් අයින් වෙන්න. නැත්නම් මම අයින් කරනවා. හරි අපි යමු. එතකොට 4න් ඉතිරි නැතුව බෙදෙනවද කියලා අපි කොහොමද හොයාගන්නේ? කියන්නේ අග ඉලක්කම් දෙක 4ෙන් බෙදනවනේ. අග ඉලක්කම් දෙක දිහා බලන්නේ නේද? ඉසිරිදුව ඔන්න දැන් පොත්වල ලියලා තිබුණට ලස්සනට ඔයා බලලා නෑ ඒවා මතක් කරගෙන නෑ. වොයිස් ස්මරණය වෙන්න ඕන. දැක්කනේ අර ඔක දැන් දීර්ඝ කාලීන මතකයට ගිහිල්ලා තියෙන යාගේ. එතකොට අග ඉලක්කම් දෙක පුතේ බලන්න. දැන් අපි තුමු 346. ඒතර මෙයා 4න් ඉතිරි නැතිව බෙදනවා කියලා බලන්න අපි 46 දිහා තමයි බලන්නේ. මේ 46 4ෙන් බෙදෙනවා නම් මේ 346 නෙමෙයි 1346 ඒතර 21346 කොච්චර වුණත් කමන්නේ අග ඉලක්කම් දෙක තමයි බලන්නේ. ඒක මතක් වෙන්න ඕන. එතරම් ඔයා දැන් ෆේල් වුණා. ඔන්න 5ෙන් බෙදෙන බව හඳුරගන්නේ කොහොමද? ටක් ගාලා. 5යි. මොකක්ද හරියට උත්තරේ එන්න ඕන. මුලමෙද අග ගැලපෙන්න ඕන. 5යි බිංදුවයි තියෙනවා. කොහේද? මුලද? අග ඉලක්කම බිංදුව 5 වෙන්න. 6ෙන් බෙදෙනවද කියලා කොහොමද හොයාගන්නේ? සෑකේ ඉලක්කම් දර්ශකය හොයනවා. නෑ සර් දෙකෙනුයි ඉලක්කම් දර්ශකය හොයන්න ඕන තමයි. දෙකෙනුත් බෙදෙනවද කියලා බලන්න ඕන. එතනත් ෆේල් ඔයා. 7 අපි කතා කරන්නේ නෑ. 8ත් කතා කරන්නේ නෑ. 9 කො ඉලක්කම 9 වෙනවනම් ඉලක්කම 9 වෙනවනම් ඉලක්කම් දර්ශකය 9 බෙදෙනවා. ඉලක්කම් දර්ශකයේ යොදා ගන්න අවස්ථා දෙකයි. ඉලක්කම් දර්ශකයේ යොදා ගන්න අවස්ථා දෙකයි. ඒ මොකද්ද? 3යි 9 ඔව් ඉලක්කම් දර්ශකයේ 9 වෙනවා නම් අනිවාර්යයෙන් මේ සංඛ්‍යාව 9ෙනුත් බෙදෙනවා 3ෙනුත් බෙදෙනවා. 3ෙනුත් බෙදෙනවා.
නේද? ඔන්න ඔය 10න් බෙදෙනවද කියලා කොහොමද හොයාගන්නේ? අග ඒ සංඛ්‍යාවක් අග බිංදුව වෙනවා නම් ඒක 10න් බෙදෙනවා. ඉලක්කම බිඳුව තියෙනවා නම් බිංදු දෙකක් තිබුණත් කවන්නේ කොහමද එක ස්ථානයේ ඉලක්කම බිංදුව වෙන්න ඕන. දැක්කද? ඒ මතකයේ තියෙන්න ඕන. ඒකනේ දැන් පුතාලගෙන් මේ ප්‍රශ්න කරන්නේ. දැන් මට උත්තරේ කියන්න බලන්න. මොකක්ද ඒ? අපි ඉලක්කම් දර්ශකයේ බලමු. මෙයාගේ ඉලක්කම් දර්ශකයේ කීයද? 2යි 1යි 0යි 6යි කීයද? එයා 9යි. එහෙනම් මෙයා 9න් බෙදෙනවා. මෙයාගේ බලන්න. 8යි 3යි 4යි 2යි කීයද? 3යි 11යි 15යි 17 නෙවෙයි 1යි 7යි එකතු වෙනවා 8යි 5යි 6යි 2යි 8යි මෙතන ඉන්නේ 8යි 2යි 10යි 10යි 16යි 21යි නේ ඒක බෙදෙන්නේ නැහැ නෑ ඒක 3න් බෙදෙනවා 9න් බෙදෙන්නේ 9 9 9 1 කීයද? 28යි කියන්නේ 2යි 8යි 10යි එහෙනම් උත්තරේ වෙන්නේ 2106 ඔන්න ඔහොමයි. ගොඩක් දේවල් මතක් වුණානේ. ගොඩක් දේවල් මතක් වුණා, අමතක බවත් මතක් වුණා. අමතක බව මතක් වුණා නම් අන්න ඒකට පිළියමක් කරන්නම ඕන. අමතක බව මතක් වුණා. සමහර ළමයින්ට අමතක බව මතක් වෙන්නේ නැහනේ. ඒගොල්ලෝ හිතන්නේ හැමදේම මතකයි කියලා. අමතක බව මතක් වෙනවා මේ වගේ පේපර් එකක් කරනකොට. ඉතින් අමතක බව මතක් වෙලා ඒකත් අමතක කරොත් එහෙම අන්න ඉතින් Taman අසාර්ථක වෙනවා. අමතක බව මතක් කරගෙන ඒකත් අමතක කරනවා. එතකොට තව වැඩ කරන්නේ නැහැ. එතකොට තවත් අමතක වෙලා අර කරුණු කාරණා ඔක්කොම දීර්ඝ කාලීන මතකයට යනවා. නේ? එතකොට ඉතින් වැඩක් නැහැ කොච්චර පොත්වල ලියුවා. හරි. අපි එනවා දැන් ප්‍රශ්න අංක 8ට. ප්‍රශ්න අංක 8. ඔන්න දුවේ පුතේ බලමු. මේක කියන්නේ 1 9 හිස්තැන 2 යන ඉලක්කම් 4න් යුත් සංඛ්‍යාව 6න් ඉතිරි නැතිව බෙදේ නම් හිස් කොටුවට ගැලපෙන සංඛ්‍යාව නෙවෙයි. එතනත් බලන්න ප්‍රශ්නේ හරි මේ සංඛ්‍යාවක් ලියන්න නෙවෙයි. මෙතන කියන්නේ ඉලක්කම ලියන්න. ඉලක්කම ලියන්න. ඉලක්කම ලියන්න. 1 9 හිස්තැන 2 යන ඉලක්කම් 4න් යුත් සංඛ්‍යාව 6න් ඉතිරි නැතිව බෙදේ නම් හිස් කොටුවට ගැලපෙන ඉලක්කම ලියන්න. අපිට මේකට උත්තර දෙන්න අවස්ථාව දෙනවා මම ඒ තමයි විනු පීරිස් විනුට අවස්ථාව විනු කතා කරන්න දුව. ඔව් කොහොමද මේක පිළිතුර කොට නැගුවේ? සර් 6න් ඉතිරි නැතිව බෙදෙන්න නම් ඒක 2නුයි 3නුයි දෙකෙන්ම බෙදෙන්න ඕනේ. අනිවාර්යයෙන්. මේ සංඛ්‍යාවේ අග ඉලක්කම 2 යෙදিলা තියෙන හන්ද ඒක 2කින් බෙදෙනවා සර්. අනිවාර්යයෙන්. ඒක දැන් සර් 3ෙන් බෙදෙන්න බලන්න ඕන හන්ද ඉලක්කම් දර්ශකය අපි හොයාගන්න ඕනේ. ඔව්. මෙතන තියෙන සංඛ්‍යා 3ෙන් ඉලක්කම් 3ෙන් ඉලක්කම් දර්ශකය හෙව්වාම එන්නේ 12යි. 12යි ඒකේ ඉලක්කම් දෙකක් තියෙන හන්ද එකක් තියන්න බැරි හන්ද 2යි 1යි එකතු කරාම 3යි. ඔව්. ඒකට තව එන්නේ පැයිස ඉලක්කම් දර්ශකයයි බෙදෙන්න අතන හිස් කොටුවට ඉලක්කම. ඔව්. එතකොට එක දැම්මොත් එන්නේ 4. ඒක 3ෙන් බෙදෙන්නේ නැති හන්ද ඒක ගන්න බෑ. 5 දැම්මොත් එන්නේ මේ 5ම. 5 දැම්මොත් නෑ සර් 2 දැම්මොත් එන්නේ 5. ඔව් ඔමින්න
දෙක දැම්මොත් 5 හරි. ඒකත් බෙදෙන්නේ නැහැ නිසා තුනෙන් ඔව්. ඒකන්ද 3 දැම්මාම 3යි 3යි 6යි නිසා එතකොට ඒක තුනෙන් බෙදෙන හන්ද අපිට ඒක 3 දාන්න පුළුවන් එතනට. ඔව්. එතකොට සර් ඒක දෙකම දෙකෙන් හා තුනෙන් බෙදෙන හන්ද ඔව්. අපි ඒක 6ෙන් බෙදෙනවා කියලා ගන්නවා. ඔව්. තවත් අපිට ගන්න බැයිද දුව? තවත් හතරට චෙක් පුළුවන්. කරමු. හතරට. ඇයිසා බිඳුව ගත හැකිනේ. හතරට. ඇයිසේ බිඳුවටත් ගන්න පුළුවන්. හතරට බෑ. ඇයිසා බිඳුවටත් එනවනේ. සර් බිඳුවක් ගන්න පුළුවන්. ගන්න පුළුවන්. දෙක ඔව් බෙදෙනවා තුනෙන්. තව 9ටත් වෙනවා. බිඳුවට ගන්නත් පුළුවන්. නේ? එතකොට හතරට බෑ, පහට බෑ, හයට. හයට. තව 9ටත් ගන්න පුළුවන්. 6ට ගන්න 6 3යි 9යි නේ. 6ට ගන්නත් පුළුවන්. 7 බෑ. 8 බෑ. 9 හතටත් පුළුවන්. 7ට ගන්න බෑ. පුළුවන් සර්. හා? 9 පුළුවන්. 9 3යි 12යි. 9ක් පුළුවන් නේද දුව? හරි. හොඳ පැහැදිලි නිර්වුල් විස්තර කිරීමක්. හොඳ පෞරුෂ ලක්ෂණයක්. දැක්කනේ? හරි ආස හිතුණා මට. අහගෙන ඉන්න. අර ක්‍රමානුකූලව ඒ කාරණාව ගොඩ නැගුවා. නේ? පැහැදිලි ගුවා. එහෙම වුණේ තමන්ගේ මතකයේ ඒ කරුණ හොඳට ගබඩා කරගෙන තියෙන හින්දා සහ ඉතා ඉක්මනින් ස්මරණය කරන්න පුළුවන් හින්දා. පොත් කබඩ් එකක පොත් ටික හරියට පිළිවෙලට ගබඩා කරගෙන තිබ්බොත් අවශ්‍ය පොත ඉක්මනින් ගන්න පුළුවන් නේ පුතා. අවුස ඉන්න ඕනේ නෑනේ. ඒ වගේ තමයි. එයාගේ ඒ මතක ගබඩාවේ සියල්ල පිළිවෙලට තිබුණා. එයා ටක් ගාලා ඒක ගත්තා. ඉතින් හරිම හොඳයි පුතේ. ඔයාගේ උත්තරේ ගොඩ නැගුවා 3. ඒක හරි. ඊට අමතරව බිඳුව 6 9 අපිට ගන්න පුළුවන් නේ. ඕනනම් අපි එකතු කරලා බලමු 9 9 18යි 18යි 19යි 19යි 2යි 21යි. එතකොට 2 1යි 3යි. ඒ කියන්නේ 3ෙන් බෙදෙනවා. අගේ ඉලක්කම 2 2ෙන් බෙදෙනවා. 3නුයි 2නුයි 2ෙන්ම බෙදෙනවා නම් මුළු සංඛ්‍යාවම 6ෙන් බෙදෙනවා. පුතාලගේ උත්තර මේ ඉලක්කම් වලින් එකක් මෙතන තියෙනවා නම් ලකුණු 2ක් ලැබෙනවා. මතක් වෙන්නේ නැති ගොඩක් දේවල් නේ. හරි. වැඩි වෙලාවක් ගත්තත් පුතා කරුණු කාරණා ගොඩක් මෙතන අපි මතක් කරා. අපි එතනින් එනවා මේ බාධ්‍යතා රීති තියෙන තමයි අපි කතා කරේ. මේ බාධ්‍යතා රීති දැන් එනවා අපි සාධක ගුණාකාර වලට. ඔන්න බලන්න එහෙනම්. අපි ඊළඟ ප්‍රශ්නේ පුතේ ප්‍රශ්නාංක 9 60 ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස ලියන්න. මේ බලන්න යොමු කිරීම ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස ලියන්න. ගුණිතයක් ලෙස. ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස. ඒකට මම අවස්ථාව දෙනවා ඔව් ඒකට මම අවස්ථාව දෙන්නේ දිල්මිදුවට. දිල්මි කතා කරා. දිල්මිට අවස්ථාව. ප්‍රථමක සාධකවලට වරක් 60 දෙවරක් 30 තුන්වරක් 30 පස්වරක් 12. ඒ කියන්නේ ඔයා මට මෙහෙමද ලියන්න කියන්නේ? ওই විදිහටද ලියන්න කියන්නේ? ඔව් සර්. සර් ඔක 15ට බෙදන්න. ප්‍රථමක සාධකවල වැරදි ගුණිතය. සර්. ඔමින වෙන කවුරුවක් කතා කරන්න එපා. ඔමින විනාඩියක් ඉන්න. දුව ගැටලුව ඔයා ගැටලුවක් කරගෙන ඔයා අහලා තියෙන දේ හරියට පුතා දැක්කේ නැහැ. ගැටලුවක් වුණොත් ගැටලුවට විසඳුම පුතා වරදිනවා අනිවාර්යයෙන්. මේ කියන්නේ පුතේ ඔයා කියන්න ඔයාගේ කටහඬින්ම මොකද්ද මේ තියෙන්නේ? කියන්නේ ප්‍රථමක ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස ලියා දක්වන්න. දැන් ඔයා මට කිව්වේ මොනවද මේ? මෙහෙම දැන් 3 වරක් 20 නේ මේ මොනවද මේවා? මේ තියෙන්නේ සාධක දෙකක ගුණිතයක්. 60 සාධක දෙකක ගුණිතයන් ලියන්න කිව්වා නම් පුතා ওই විදියට ලියයි.
ඒකේ ප්‍රශ්නයක් නැහැ. මේ සාධක දෙකක ගුණිතයයි. මේ සාධක දෙකක ගුණිතයයි. අහන්නේ ප්‍රථමක සාධකවල ගුණිතයත්. එහෙනම් දැන් ඒක වෙනස් කරලා හදාගමු බලන්න කොහොමද කරන්න ඕනේ. මම මේ පැත්තකින් ඔබට උදව්වක් කරා. දැක්කේ නැද්ද? මෙහෙම බෙදාගෙන යන්න පුතේ. 30. දෙකෙන් බෙදුවහම 30යි. 30 දෙකෙන් බෙදුවහම 15යි. 15 තුනෙන් බෙදුවහම 5යි. 5 පහෙන් බෙදුවහම 1යි. එහෙනම් 60 ප්‍රථමක සාධකවල ගුණිතය වෙන්නේ 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 5. ඕන්න ඕක තමයි පුතේ උත්තරේ වාගෙන් බලාපොරොත්තු වෙන්නේ. වාගෙන් බලාපොරොත්තු වෙන උත්තරේ ඕන්න ඕක. ගැටලුව හොඳට කියව ගන්න ඕන. හොඳට අහගන්න. දැන් ඔයා පාරේ අපි තුමු බස් එක නගින්න. දැන් අපි තුමු මොන කොහේ හරි ගමනක් යන්න බස් එකට නගිනකොට බෝඩ් එක බලන්නේ නැද්ද හොඳට? බෝඩ් එක බලන්නේ නැද්ද? බස් එකේ බෝඩ් එක ඔයා යන්න ඕන තැනටද අදාළ බස් එකටද නගින්නේ කියලා බලන්න එපානේ. අපි හිතමු මේ බෝඩ් එක අපි උඩින් පල්ලෙන් බැලුවා කලබලේට. දැන් හිතන්න මෙන්න මේ මහා කියලා තිබුණා නැග්ගා. නේ? මං ඉතින් ඉස්සෙල්ලත් කියලා තියෙනවා. යන්න ඕනේ මහනුවර. මම බලන්නේ මහා විතරයි දැක්කේ. ඩක්කල නැග්ග බස් එකට. දැන් ඉතින් බස් එකේ යනවා. අරමුණ මහනුවරය. බස් එකේ බෝඩ් එක හරියට කිව්වේ නැහැ. දැන් ගමන යනකොට තමයි මගක් දුරට යනකොට තමයි පේන්නේ මහනුවර පැත්තට නෙවෙයි යන්නේ කියලා. සමහර විට මහ බෙල්ලන වෙන්නේ නැති යන්නේ. නේද? ඒ වගේ තමයි. අන්තිමට කලබල වෙලා ඉක්මනින් බහින්න කියලා අනතුරු වෙලා වැටිලා ආයි ගමන ආපස්සට ඇවිල්ලා කාලය ගත වෙලා ඔක්කොම වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයි. ගැටලුවකට විසඳුම් ලියනකොටත් ඒ වගේම තමයි. කලබලයට ගැටලුව හරියට කියවගෙන ගැටලුව හරියට දැක්කේ නැත්තම් එන උත්තරේ පුතේ වරදිනවා. එතකොට ඕගොල්ලෝ කලබල වෙලා පුරුතු ගාලා එතකොට මොකද වෙන්නේ? කාලයත් නාස්ති වෙලා අන්තිමට Tamanට කරගන්න පුළුවන් ටිකත් වරද්ද ගන්නවා. ඒවා අත්දැකීම්. එහෙනම් එහෙම කරගන්න එපා. හරි. මෙන්න උත්තරය ලකුණු 2යි. මේ පීවර තියෙන එක හරි වැදගත්. ළමයා මෙතන අත්වැරද්දක් වෙලා පහ ලිව්වේ නැහැ කියමුකෝ. පහ ලිව්වේ නැහැ. නමුත් එයා බෙදපු එක පෙන්නලා තියෙනවා. දැක්කද? බෙදපු එක පෙන්නලා තියෙනවා. එහෙනම් අපි මෙතනට එක ලකුණක් දෙනවා. එතනට එක ලකුණක් දෙනවා. බෙදපු එක පෙන්නලා නැහැ. පහ ලියලා නැහැ. එතකොට යාට ලකුණු දෙකම නැහැ. ලකුණු දෙකම නැහැ. හැබැයි යා මොකද කරේ? කටු වැඩ කොලේක කොහේ හරි නැත්නම් අතේ දෙස්වංකු වල එහෙම හදන්න පුරුදු වෙන්න එපා. ඒ කොහේ හරි හදලා. හැබැයි යාට මොකද්ද වුනේ? පිටපත් කරගන්නකොට අත්වැරද්දක් වුණා. පහ ලිව්වේ නැහැ. එතකොට යාට ලකුණු දෙකම නැහැ. නමුත් ඒක මෙතන හදලා පෙන්නලා තිබුණා නම් එක ලකුණක් හරි ලැබෙනවා. ඔන්න ඕක තේරුම් ගන්න. right. අපි එනවා දැන් ප්‍රශ්නාංක 10ට. ප්‍රශ්නාංක 10. දුවේ පුතේ අපි ප්‍රශ්නාංක 10ට තමයි එන්න හදන්නේ. ඒක කියන්නේ 2 3 5 යන සංඛ්‍යාවල මහ පොදු සාධකයේ සොයන්නලු. මහ පොදු සාධකය. අපිට මේකට උදව් කරන්නේ කවුද? යනාර දුවට අපි අවස්ථාව දෙමු. යනාර අපිට මේකට උත්තරේ ගොඩනගන විදිය කියලා දෙන්න. දැන් ඕක තියෙන්නේ 2 3 5නේ. එතකොට ඔය තුනම ඔය ඉලක්කම් තුනම ප්‍රථමක සංඛ්‍යා තුනක්. එතකොට 2 3 5 අපිට මේ සාධක ලියලා ක්‍රමයට ගන්න පුළුවන්. එතකොට දෙකේ සාධක විදිහට 1 2 ගන්න පුළුවන්. තුනේ සාධක විදිහට 1 3 ගන්න පුළුවන්. පහේ සාධක විදිහට 1 5 ගන්න පුළුවන්. එතකොට ඒවැ පොදු සාධක තියෙන්නේ එක විතරයි සර්. එතකොට මහ පොදු සාධකයට ගන්නේ මේ එක විතරයි. මහ පොදු සාධකය කියන මේ එක මේ තුන් දෙනත් එක්ක මට ගලපලා විස්තර කරලා දෙන්න. මොකද්ද මේ එක කියන්නේ මේ තුන් දෙනාගේ? මේ තුන් දෙනාගේ මේ එක කියන්නේ මොකද්ද? මේ මහ පොදු සාධකය මේ වචනේ විතරයිනේ. මහ පොදු සාධකවල ලොකුම එකේ.
highest common factor එක. මට ඕනේ මේ අදහස මොකද්ද? එක කියන්නේ මේ සංඛ්‍යාත්‍රිත්වයේ කුමක්ද? 2 3 5 යන සංඛ්‍යා තුනම බෙදෙන විශාලම සංඛ්‍යාව. අන්න හරි. ඒක තමයි ඕනේ. බොහොම හොඳයි. මේ සංඛ්‍යා තුනම ඉතිරි නැතිව බෙදෙන විශාලම සංඛ්‍යාව තමයි මහ පොදු සාධකය කියන්නේ. ඉතින් මේ ප්‍රථමක හින්දා ප්‍රථමක සංඛ්‍යාවල මහ පොදු සාධකය අනිවාර්යයෙන්ම යනාර කවුරුන්ද වෙන්නේ? එක තමයි වෙන්නේ නේද පුතේ? එක. ඔයා ගොඩ නැගුවා බොහොම හොඳයි. පැහැදිලිව කිව්වා. ලකුණු 2ක් ලැබෙනවා. උත්තරේ 1. ප්‍රථමක සංඛ්‍යා නෙමෙයි. හරි තව පොඩි අමතර ප්‍රශ්නයක් අහනවා දුවගේ. මේකේ කුඩා පොදු ගුණාකාරකය මොකද්ද? ඉක්මනින් කියන්න. කුඩා පොදු ගුණාකාරකය. දෙනාර ඉන්නව නේද අපිත් එක්ක? දෙනාර? ඔව් සර්. කුඩා පොදු ගුණාකාරකය මෙයාගේ. 1 කාටද අපිට උදව් කරන්න පුළුවන්? 30යි. ආ කියන්නේ? ඈ? 30යි. කොහොමද තියෙන්නේ? ඔගේ කුඩා පොදු එතන එක ගුණ කිරීම 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 5 ගුණ කරාම 30 එනවා සර්. අන්න හරි. මේ ප්‍රථමක සංඛ්‍යා තුනම අපි ගුණ කරනවා. 30යි. දැන් මට ගලපලා කියන්න මේ සංඛ්‍යා 3යි 30යි අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා? 30 කියන්නේ 2 3 5 යන සංඛ්‍යාව. බෙදෙන කුඩා මෙම සංඛ්‍යා ත්‍රිත්වයෙන් තුනෙන් ඉතිරි නැතිව බෙදෙන කුඩාම සංඛ්‍යාව තමයි කුඩා පොදු ගුණාකාරය කියන්නේ. ගුණාකාරවල කුඩාම එක්කෙනා. පොදු කුඩාම එක්කෙනා. මේ තුනම ඉතිරි නැතිව බෙදෙන ලොකුම සංඛ්‍යාව 1. මේ තුනෙන් ඉතිරි නැතිව බෙදෙන කුඩාම සංඛ්‍යාව 30. අන්න එහෙමයි. ඒක මතක් වෙන්න ඕන. හරි පුතේ බොහොම ස්තුතියි. අපි එනවා ඊළඟට ප්‍රශ්න අංක 11ට. කවුද අපිට මේකට උත්තර දෙන්න කැමැත්ත පළ කරන්නේ? සර් මම මම කියන්නේ හැබැයි මේ වෙනකොට උත්තර දුන්නේ නැති දරුවේ. උත්තර දුන්නේ නැති. අග්ගිහාරට අවස්ථාව. අග්ගිහාර විතරයි දැන් සම්බන්ධ වෙන්නේ. ඒගේ තුන්වෙනි බලයේ පාදය කීයද කියලා අහනවා. පාදේ ලියන්න. පාදය A. හරි. එතකොට ගිහාරදුව අපෙන් අහනවා දර්ශකය ලියන්නලු. දර්ශකය. 3 දර්ශකය 3. මෙයා තමයි දර්ශකය නේද? මුළු එකටම කියනවා නේද බලය කියලා? අන්න හරි. මෙයාට පාදය. මේ සම්පූර්ණ එක කියන්නේ බලය. මේක කියවන්නේ කොහොමද? ඒහි තුන්වෙනි බලය. ඒහි තුන්වෙනි බලය ඒහි තුන්වෙනි බලය. ඒ බල 3යි කියලා කියනවා. එක ලකුණු 2යි පුතේ. බොහොම හොඳයි. අපි එනවා ප්‍රශ්න අංක 12ට. දැන් මේ මොන පාඩමද? මේ මොන පාඩමද? දර්ශක පාඩම. එතකොට ප්‍රශ්න අංක 12. 12ට උත්තර දෙන්නේ ඔන්න මම දැන් ආයි වැඩි කතා කරන්නේ නැති කෙනෙක් වල්ල ගන්න හදන්නේ. කාවද? සමන් කතා කරන්නේ නැති එක්කෙනා මම කියන්නේ. කවුද මම? කවුද නම? මමගේ නම කියන්න බලන්න. ඉසිරි උත්තර දුන්නේ. චිරත් සර්. ඈ? චිරත්. ඇහුන්නේ චිරත් කියන්න මම රෙහන්සා. ඈ? මම කියන්නක මම රෙහන්සා. රේහන්සට අවස්ථාව දෙන්න. රේහන්ස දුව. රේහන්සයි ඉතින් අපිට ඉස්සර පළවෙනි එකට සර් 5යි. පොඩෙන් කලබ බස් එකට නගින්න ඉස්සලා බෝඩ් එක බලන්න.
පහේ දෙවෙනි බලයයි ඒකේ දෙවෙනි බලයයි තියෙන්නේ. ගුණිතයක් ලෙස විහිදවන්නලු. කියන්න දැන්. දැන් පහ ගුණ කිරීම හ්ම්. පහ හ්ම්. ගුණ කිරීම හ්ම්. A හ්ම්. ගුණ කිරීම A. හ්ම්. ඔන්න එක. ඊළඟට දෙවෙනි එක. දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම p ගුණ කිරීම p කියන්නේ දර්ශක අංකනේ. දෙකේ තුන්වෙනි බලය ඔව්. ඒක මැදට ගුණ කිරීමක් දාන්න නැතුව සර් p කි දෙවෙනි බලය. අන්න හරි. හොඳ මතකයක් තියෙන. ගුණ කිරීම දාන්නේ නැහැ. අවශ්‍ය නැහැ. මෙතන විජී පාදයක් තියෙන ඉඳනේ. බොහොම හොඳයි දුව. මෙතනට එක ලකුණයි. මෙතනට එක ලකුණයි. සමස්ත ලකුණු 2යි. ඔන්න ඔය දර්ශක අංකණය. ඊළඟට අපි එනවා ප්‍රශ්නාංක 13ට. ප්‍රශ්නාංක 13 කාලයේ පාඩම එන්නේ. 13 ප්‍රශ්නාංක 13 අවස්ථාව දෙනවා නෙතුලට අවස්ථාව. නෙතුල කතා කරන්නේ. නෙතුල එහෙමනම් අපිට නැත්තම් දෙන්න බිහඳුට අවස්ථාව. බිහඳු කියන්නේ කිස්තු වර්ෂ 2001 ඉඳන් කිස්තු වර්ෂ 2100 තෙක් කාල පරිච්ඡේදය අයත් වෙන්නේ කුමන සියවසටද? පළවන සියවසට. සියවසක් කියන්නේ අවුරුදු කීයකටද? මොන කාල පරිච්ඡේදය? අවුරුදු 100ක්. එතකොට මේක පළවෙනි අවුරුදු 100ටද මේක වැටෙන්නේ? 21 වන සියවස. මේකේ උත්තරේ මේක එන්නේ මේ කීවෙනි 100 කොටද මේ පිරීලා තියෙන්නේ? 21 වෙනි සියවස. තියද? 21 වෙනි සියවස. 21 20 නේද? හා 2000 වුණා නම් මෙතන 2000 වුණා නම් අවසන්. ඒ 2000 වුණා නම් ඒක 20 වෙනි සියවසේ අවසාන වර්ෂය. එතකොට සර් කෙවි 21 වෙලා තින්නේ 2000 ඉඳන් එක අවුරුද්දක් ගෙවිලා ඉන්න නේද? 2000 කියන්නේ 2000යි 12 වෙනි මාසේ 31 වෙනිදා මධ්‍යම රාත්‍රී 12 වෙනතකන් අයිති වෙන්නේ 20 වෙනි සියවසට. 20 වෙනි සියවස සම්පූර්ණ වෙන්නේ 12 වෙනි මාසේ 31 වෙනිදා මධ්‍යම රාත්‍රී 12ට. ඊට පස්සේ ඊළඟට තප්පරයක් ගිය ගමන් 2001 වර්ෂයේ ඉලබෙනවා. ඒතර 2001 වර්ෂයේ ඉලබෙනවා කියන්නේ 21 වෙනි 100 කොට තමයි පිරෙන්න ගන්න. තේරුණාද? ඒතර 21 වෙනි සියවසේ ආරම්භක දිනේ 2001 පළවෙනි මාසේ පළවෙනිදා. ඔන්න ඔහොම. පැහැදිලිද? උස. හරි. ඊළඟ ප්‍රශ්නය ප්‍රශ්නාංක 14 දම්සත් පුතාට අවස්ථාව. කිස්තු වර්ෂ නෑ පහත වර්ෂ අතරින් අධික වර්ෂ තෝරා යටින් ඉරක් අඳින්න. ඔන්න මම උත්තර ටික දෙනවා. එකක් තමයි කිස්තු වර්ෂ 1900. දෙවෙනි එක දෙනවා කිස්තු වර්ෂ 2000. තුන්වෙනි එක දෙනවා කිස්තු වර්ෂ 2004. හතරවෙනි එක දෙනවා කිස්තු වර්ෂ 2100. නෑ සෝරි 2010. අධික වර්ෂ මොනවද කියලා කියන්නේ? කියන්න පුතා. ක්‍රිස්තු වර්ෂ 2000 ක්‍රිස්තු වර්ෂ 2004. 2004. ඔන්න තාම ඉන්න මයික් එකේ 1900 වෙන්නේ නැත්තේ ඇයි? මොකද ඒක මේ 400ෙන් බෙදෙන්න. ආන්න හරි. අගට බිංදු දෙකක් තියෙනවා නම් අපි බලන්නේ 400ෙන් ඉතිරි නැතුව බෙදෙනවද කියලා. 400ෙන් ඉතිරි නැතුව බෙදෙනවද කියලා බලන්න පුතේ ලේසි විදිය මොකද්ද? 19 4ෙන් ඉතිරි නැතුව බෙදෙනවද කියලා බලන්න නේ. ඔව්. 2010 මොකද අධික වර්ෂයක් වෙන්නේ නැත්තේ? දැන් ඒක 4ෙන් සර් 4ෙන් බෙදෙන්නේ නැහැ සර්.
අන්න හරි. අග ඉලක්කම් දෙක 4න් ඉතිරි ඇතුව බෙදේ. 1 සහ 4න් ඔව් බොහොම බෙදෙන්නේ. විශ්වාසයෙන් උත්තර දුන්නා. බොහොම සතුටුයි. ලකුණු 2යි පුතා. ලකුණු 2යි. ඊළඟට අපි එනවා ප්‍රශ්න අංක 15ට. දැන් කාලේ පාඩම අවසන් වුණා ඇගීමේ. ඔන්න දැන් අපි දෙන්නේ 15 වෙනි ප්‍රශ්නය මෙහෙම දීලා තිනවා. මේකේ දීලා තිනවා පුතේ A B C D කියලා ඍජු කෝණාශ්‍රයක්. මේ සමාන්තර රේඛා ඇතනම් මේවා සමාන්තර බව අංකණයෙන් නිරූපණය කරන්න. සමාන්තර බව අංකණයෙන්. ඔව්. අපි දන්නවා මේකේ සමාන්තර සමාන පරතරයෙන් ඉන්නවා මේ දෙන්න සමාන්තරයි. කොහොමද ලියලා පෙන්නන්නේ? අපි ලියලා පෙන්නන්නේ AB සමාන්තරයි CD. ඕන. තවත් ඉන්නවනේ. මේ දෙන්න සමාන්තරයි. ඒක ලියලා පෙන්නන්නේ AB සමාන්තරයි CB. ඔන්න ඔහොම. ඒක මාරු කරලා ඉවර කමක් මේ දෙන්න මාරු වුණාට කමක් නැහැ. ඔය මේ ගහන ඉරි දෙකේ කොහොම ගහලා තිබුණත් හරි. ඕකනේ අහන්න ගියේ. ඔව් සර්. ඕකනේ අහන්න ගියේ මට තේරුණා හැරෙනකොට. මේම තිබුණත් හරි. හරි. එහෙනම් මේකට එක ලකුණු 2යි. දැන් ආයි ඕගොල්ලෝ අර කොටුව ඇදලා දාන්න බලන්න එතන ලකුණු ටික කීයද කියලා. මේ කොටුව ඇඳලා එතකොට 2 4 6 8 10 12 14 16 18න් දාන්න. 18න් කීයද කියලා. 18න් හරිද පුතේ? අපි එනවා දැන් ප්‍රශ්නාංක 16ට. ප්‍රශ්නාංක 16. මෙම දීලා තියෙනවා රේඛා ඛණ්ඩයක්. ඔන්න ඔහොම. මේක අන්ත ලක්ෂ දෙක දීලා තියෙනවා. මෙතන A, මෙතන B. AB රේඛාවට AED ලම්බ රේඛාවක් ඇඳ AP ලෙස නම් කරන්න. විහිත චතුරස්‍රයේ තියලා මතකනේ ලම්බ රේඛාව අදින විදිය මතකයිද? විහිත චතුරස්‍රයේ තියලා එහෙනම් මම දැන් වීඩියෝ ඔන් කරලා පෙන්නන්න ඕනේ නෑනේ නේද? එතකොට පුතාලා විහිත චතුරස්‍රයේ තියලා මේ විදියට ලම්බ රේඛාවක් අඳින්න ඕන. එතකොට මේකේ ලම්බ රේඛාවක් ලෙස අඳින්න කිව්වම ඒ ළඟින් පොඩි වැරද්දක් තියෙනවා තමයි. ඒ ළඟින් එන්න ඕනේ. ඒ පීට මෙන්න මෙතනට එන්න ඕනේ. දුවා කිව්වා හරි මෙන්න මෙතනට එන්න. හරියටම පීට එන්න ඕනේ. නේ පීට එන්න ඕනේ පුතේ. මෙන්න මෙතන. මෙතන පී වෙන්න ඕනේ. සර් ඍජු කෝණ මාක් කරන එක දැන් මෙන්න දුන්නාට පුළුවන්. මොකද? ඍජු කෝණ වගේ චුටි කොටු හරිද? දාන්න ඕනේ. සංකේතේ අනිවාර්යයෙන්. ඒකෙන් තමයි ලම්බ බව අඳුරගන්නේ. අපි සාමාන්‍යයෙන් මේක ලියලා පෙන්නන්නේ මෙහෙමයි. ලියලා පෙන්නන්නේ කොහොමද දන්නවද? AP ලම්බකයි AB. ඔන්න ඔහොමයි සංකේතයෙන් ලියන්නේ. ලම්බ කොටස AP තමයි මුලට එන්නේ. ලම්බකයි AB. ඔබෙන් ලියලා ඒක අහන්නේ නැහැ. මෙතනට වෙනකන් පුතාලා කරලා තිබුණා නම් ඇති. එතන ලකුණු දෙක හම්බ වෙනවා. මේකත් ඇවිල්ලා කියලා පෙන්වන්න එක නැතිවොත් වැරදිද? අර අංශක 90යි කියලා පෙන්වන්න එක නැති වුණොත් වැරදිද? මේක නැති වුණොත් එක ලකුණක් අඩු වෙනවා. එතනින් අපි ලම්බක බව අපිට දන්නේ නැහැනේ. ලම්බකයි කියන්නේ හරියටම අංශක 90ක් ගොඩ නැගෙන්න ඕනේ. ඉතින් ඒක පෙන්නලා නැත්නම් එක ලකුණක් අඩු වෙනවා පුතේ. ඒ ගැන අවධානය යොමු කරන්න. හරි? හරි. මොකක් කරේ ඇහුවද මගේ? අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඕන දීර්ඝ පීරේඛාව මැදට නෙමෙයි දෙන්න ඕනේ. නෑනේ මේ AP වුණාම P ඒ කෙලවරටනේ ලම්බක එන්න ඕනේ. AP ලෙස නම් කර ලෙස අඳින්න කියලා තියෙනවා.
එහිදී ලම්බ රේඛාවක් අඳින්න කියලා තියෙන්නේ. ඒ වලට. ඒතර මැදට එන්න බෑනේ. අර්ධ ලක්ෂය කෙලවරකට ඒ කියන කෙලවරට. හරි? ඔන්න පුතා අපි එනවා ප්‍රශ්නාංක 17ට. 17ට තියෙන්නේ සංඛ්‍යා රේඛාවක් සම්බන්ධව. මම ඒක අඳින්නම් මෙතන. ඔන්න ඔහොම. මේකේ තියෙනවා මේ කෙලවර මෙතන ඍණ 6 ඍණ 5 ඍණ 4 ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 3 4 එච්චරයි නේද? මම ටිකක් වැඩිපුර ඇන්දේ. මේ දේව ගන්න කොහොමද? ඔන්න ඔහොම තියෙනවා. අපිට කියනවා ඍණ 4 එකතු කිරීම ධන 6 ලබා ගන්නා අයුරු සංඛ්‍යා රේඛාවේ නිරූපණය කරන්නලු. සංඛ්‍යා රේඛාවේ නිරූපණය කරන්නලු. අයෝධ්‍ය දුවට අවස්ථාව. අයෝධ්‍ය අපිට පැහැදිලි කරලා දෙන්න බලන්න. කොහොමද ගන්න? සර් මෙතන ඍණ 4 එකතු කිරීම ධන 6නේ තියෙන්නේ. එතකොට සර් අපි මෙතන බිඳුවේ ඉඳන් ඍණ 4ට මේ ලකුණු කරන්න ඕන. ඔන්න ඔහොමනේ. හරි. ඊට පස්සේ සර් අපි ඍණ 4 ඉඳන් ධන 6ට මේ ලකුණු කරන්න ඕනි. එතකොට සර් අපිට මේ ලකුණු කරාම ධන 2ට තමයි ලකුණු කරන්න ඕනි. ධන 2 වෙනකල්. ඒ කියන්නේ දුව ඍණ 4 ඉඳන් කොයි පැත්තටද යන්නේ? අගේ වැඩි වෙන පැත්තටද යන්නේ? අඩු වෙන පැත්තටද යන්නේ? අගේ වැඩි වෙන පැත්ත. ඔයා ඒක තීරණය කරේ කොහොමද? ධන 6නේ සර් තියෙන්නේ. ධන හින්දා. ධන කියන්නේ අගේ වැඩි වෙනවා. මෙතන ඉඳන් අපි 6ක් යනවා. 1යි. සර් මේ අනික එක ධන 6 කොහොමද දිනවලදී නම් ඔහොම එක එක යන්න නැතුව කෙලින්ම යන්නත් පුළුවන් නේ. 6යි. ඔහොම යන්නත් පුළුවන්. එකපාරම ගත්තත් කමක් නැහැ. ওই විදියට ඔහොම ගන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. එතකොට අන්න දුව කිව්වා වගේ මෙයාගේ උත්තරේ කීයද එන්නේ? ධන 2යි. ඊළඟට මොකද කරන්නේ? යටින් සර් ඊට පස්සේ සර් බිඳුවේ ඉඳන් ධන 2ට ලකුණු කරන්න ඕනි. ඊට පස්සේ ඊතල 2ක් ගහන්න. ඔහොම අවසාන උත්තරේ අපි පෙන්නනවා. very good. very good. එහෙමනම් ලකුණු 2 මෙතනට 1 ලකුණයි උත්තරේට 1 ලකුණයි. ඒ අනුව තමයි ලකුණු 2 එන්නේ. බොහොම හොඳයි. ප්‍රශ්නාංක 18ට එනවා අපි. ප්‍රශ්නාංක 18 භාග ගණන් දෙකක් එකතු කරන්න තියෙන්නේ ඍණාගේ දර්ශ මේ සදිශ සංඛ්‍යා. ඍණ 5න් 2ට එකතු කරන්න කියනවා ඍණ 5න් 2යි ඍණ 5න් උත්තර දෙන්න මට ඒ අවස්ථාව දෙන්නේ චිරට්ට. චිරත් කතා කරන්නේ. සර් ඕක සර් දෙකම සර් 5න් 2 සර් ඍණ තියෙන්නේ. එතකොට සර් එකතු කරන්න එන්නේ සමාන දෙකක් නැවිලා තියෙන්නේ. ඔව්. 5න් 2යි 5න් 2යි එකතු කරාම කීයද? ඍණ 5න් 4. ඍණ 5න් 4යි. very good පුතේ. නේ ලකුණු 2යි. ඔකේ අර ක්‍රමේ පෙන්නන්න ඕනේද? පහ දාලා 2 එකතු එහෙම කරනවා. අවශ්‍යමද එතන? නෑ නේද? 5න් 2යි 5න් 2යි 5න් 4යි කියලා එකතු කරන්න තියෙන්නේ. ඔව් එතන එහෙම මෙහෙමයි. එතන නම් පුතා ඉතින් මෙහෙම 5න් 2 එකතු කිරීම 5න් 2 කියලා ලියලා 5යි මේ 2 එකතු කිරීම 2 4යි කියලා ලියලා තිබ්බත් කමක් නෑ. මෙතන ඒක නම් ටිකක් මනෝමයෙන් ගන්න පුළුවන් 5යි 2යි 4යි. එකපාර ගන්න පුළුවන් තාතුණු දෙන්න. එහෙනම් එතන ලකුණු 2 එක මේ 5න් 4 ඉන්න 5න් 4 ලැබෙනවා. මේක වැරදිලා තිබුණොත් මෙතන 5න් 4 ගත්තට එක ලකුණක් ලැබෙනවා. මේක වැරදි නම්. හරි? වැරදි නම් විතරයි. අපි 19 වෙනි ප්‍රශ්නේ කාලේ ඒත් එන්නේ කෝණ පාඩමෙන්. කෝණ පාඩමෙන් අපි එන්න හදන්නේ. ඔව්.
සර් කාලය තියෙනවා සර් එකක්. මේ පොඩ්ඩක් ඉන්න. කවුද? ඔව් කියන්න පුතා. සර් මාව ලියුණා සර් කනෙක්ෂන් එක නොකිය දැන් ආයි යවුවා. හරි. එතකොට අපි එන්නේ දැන් ප්‍රශ්නාංක 19. ඊට අපි එන්න හදන්නේ දැන් ප්‍රශ්නාංක 19ට එන්න. 19. ඔව්. 19 සර්. ඔන්න බලන්න. මේකේ කියනවා ඔරලෝසුවේ පැය කටුවත් මිනිත්තු කටුවත් අතර සුළු කෝණයක් සෑදෙන පරිදි පිහිටීමක වේලාව ලියන්නලු. අපෝ ඒක අවස්ථා කීපයක්. පස්වරු 4:15. පස්වරු 4:15. ඒකත් හරි. පස්වරු 12:05. පස්වරු 1:05. ඔව් පුතේ ඉතින් ඕකට නම් ඕන තරම් උත්තර තියෙනවා. තමන් ඒක පස්වරු 3:25. පස්වරු 3:25. 3:25. පස්වරු 2යි. දැන් මේම අහගන්නකෝ. ඕකේ දැන් උත්තර ඔයගලන්ගේ එකිනෙකට වෙනස් වෙනවානේ. පුතාලා නැවත දෙපාරක් බලන්න පොඩි රූප සටහනක් ඇඳලා බලන්න මේ වගේ රූප සටහනක ඇඳලා බලන්න මේ කෝණ දෙක අතර සුළු කෝණයක්ද තියෙන්නේ කියලා. අපිට කියන්නේ සුළු කෝණයක් සෑදෙන පරිදි පිහිටන වේලාව. වේලාව මේ වගේ නිරූපණය කරලා සුළු කෝණයක් හැදෙනවද කියලා නැවත පරීක්ෂා කරලා බලලා තමයි ඒකේ ලකුණු දෙක දාගන්නේ. හරි? ඒක හොඳට බලන්න. පස්වරු එක. පස්වරු එක ඒත් හරි. නේ? පෙරවරු එක කිව්වත් ඉතින් කටු දෙක අතර හැදෙන්නේ සුළු කෝණයක්. පෙරවරු 11යි. පස්වරු 2යි. පස්වරු 12:05 ගන්න පුළුවන්. 12:05 ගන්නත් පුළුවන්. ඉතින් පොඩි සුළු කෝණයක් හැදෙනවා. පස්වරු 2:05. පස්වරු 2:05 ඒත් හරි. එහෙමනම් දැන් අපි එනවා අන්තිම ප්‍රශ්නෙට. ප්‍රශ්නාංක 20ට. ප්‍රශ්නාංක 20ට අපි එනවා. ඔන්න සූදානම් වෙන්න. අන්තිම ප්‍රශ්නේ. පුතාලගේ. අන්තිම ප්‍රශ්නේ තමයි රූපේ දත්ත අණුව මහා කෝණයක් නම් කරන්නලු. මෙන්න මෙහෙම තියෙනවා පුතා රූපයක්. AOB. ඔව් මෙන්න පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් ඉන්න අවස්ථාව දෙනකම්. ඔන්න AOD. පොඩ්ඩක් ඉන්න කිව්වනේ. ඔන්න මෙයා O, මෙයා A, මෙයා B, මෙයා C, මෙයා D, මෙයා E. දැන් පුතාලාට කියන්නේ මහා කෝණයක් නම් කරන්නද? දැන් බලමු මහා කෝණ මොනවද? AOB. AOB මහා කෝණයක්. AOD. DOA කිව්වත් එයාම තමයි. අයි BOE ගන්න පුළුවන්. AOB හරිනේ සර්. AOB වුණාම මෙයා AOB වුණාම සුළු කෝණය. BCD මේ රේඛා යා වෙලාවේ මේව යා කරන්න බෑ. මේ දීලා තියෙන රූපේ. මේ දීලා තියෙන තොරතුරු අනුව අපිට මේ තවේව යා කරන්න බෑ. උත්තරේ වෙන්නේ මේ දෙකෙන් එකක්. AOD නැත්නම් BOE. යා කරලා ගන්න බෑ පුතා. මහා කෝණයක් එකක් නම් කරන්න. ලකුණු දෙකයි. දැන් එහෙනම් ඔයගොල්ලෝ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු බලන්න 40න් කීයද කියලා දාලා WhatsApp group එකට දැන් පින්තූරයක් එවන්න ඕන.
ඔන්න දැන් මම හැමෝටම අවස්ථාව දෙනවා පුංචි වෙලාවක් ගෲප් එකට දැන් පින්තූරයක් දාන්න තමන්ගේ ඒ ලකුණු ගානයි උත්තරවල පින්තූර තමන්ගේ පිටු දෙක ඉක්මනට දැන් මට එවන්න මම ඒක බලනවා දැන් එවන්න ඔන්න මම ගෲප් එක ඕපන් කරලා තියෙනවා කතා කරන්න මේ කාගේද මේ පේපර් එක මගේ සර්. දැන් මේ ඇයි මේ කුරුටු ගාන්නේ මේ බලන්න මේ කුරුටු සර් ගාන්නේ ඒක ඒ වෙලාවේ වැරදුනා සර් ඊට නෑ පස්සේ නෑ ඔබින වැරදුනා නම් කුරුටු ගාන්න එපා පුතා වරදිනව තමයි එතකොට ඔයාට කරන්න තියෙන්නේ මේ එක ඉරකින් ඒ කරපු එක ඉරකින් කපන්න ඉච්චරයි කුරුටු ගාන්න එපා පුතේ මොකද ඔයගොල්ලෝ කරන දේ බලන්නේ වෙන කෙනෙක් ඒවා අපිරිසිදුව තියෙනකොට පුතා දැන් පහුගිය අපි උත්තර පත්‍ර බලනකොට හරි අපිට වෙහෙස කර වැඩක්. ඇයි ඒ? උත්තර සමහරව හොයාගන්න බෑ කුරුටු ගාලා කපලා කොටලා එහෙම කරාම Tamanටම තමයි අවාසි. තේරුණාද? අන්න ඒ හින්දා පුළුවන් තරම් මේ උත්තර පත්‍රයේ තුල මේ බලන්න මේ මෙන්න මේව පුතේ අඩු වෙන්න ඕන. හරි? ඒක හොඳට තේරුම් ගන්න. ඒ ආදරෙන් කියන්නේ මේව කරන්න එපා ආයි. ඒ කියන්නේ විශ්වාසයෙන් උත්තරේ හොඳට ප්‍රශ්නේ හොඳට බලලා දෙතුන් සැරයක් බලලා ඉවර වෙලා උත්තර ලියන්න පුරුදු වෙන්න. එතකොට ඕගලන්ට වරදින්නේ නැහැ. හරි. දැන් අපි බලමු තව ඉස්සරහට යමු. ඊළඟට තියෙන්නේ මේ කාගේද? මේක කාගේද? සර් ඔව්. ඔයාගේද? සර් අම්මා එළියට යනකොට ෆෝන් එක අරන් ගියේ සර් දාන්න
සර් විදින්නේ නේද? ලකුණු 38යි. මේ කාගේද? මට නම කියන්න ටක් ගාලා මේක දැක්ක ගමන් ඉසුරු. ඉසුරුගේ. තවත් ඉසුරු වැරද්දක් කරලා තියෙනවා මාකින් කරනකොට. මේ මාකින් කරනකොට පුතේ උත්තරේ ළඟින් හරිය දාන්න. උත්තරේ ළඟින් හරිය දාන්න. ප්‍රශ්නෙට හරිය දාන්න එපා. ප්‍රශ්නේ හරියනේ. උත්තරේ ළඟින් හරිය දාන්න ඕම. අනිත් එක මෙතන මේ මේ මෙතනත් කපලා අකුරු ගැන නම් ඊට වැඩිය ටිකක් සැලකිලිමත් වෙන්න ඕන. මෙතන 2000 2004 දෙකම අධික අවුරුදු. ඒක හරි. ඔය විදියට. හරි උත්තරේට හරි දාන්නේ. ප්‍රශ්නෙට හරි දාන්නේ නැහැ. ප්‍රශ්නේ හරිනේ. නේ? එන්නේ එහෙමයි. හොඳයි. ඊළඟට බලමු. සර් කොටස කතා කරනවද? මේකේ මේ ලකුණු විතරක් නෙවෙයි මට ඕනේ. මට උත්තර දීපු එක ඕනේ. ලකුණු විතරක් දැකලා හරියන්නේ නැහැ. මේ කාගේද ලකුණු 35? වීනුගේ සර්. වීනු මෙතන වරද්දගෙන නේ 3000 මෙතන ප්‍රශ්නේ ඇත්තටම ගැටලුවක් තියෙන්නේ. ඔයාට ඒක සංඛ්‍යාව තමයි ලියලා තියෙන්නේ නේ. ඒක හරි. මේ කාගේද සචේන් සන්දීන ටිවෙන් සර්. ඒත් ඔයත් ප්‍රශ්නෙටනේ හරි දාන්නේ මේ බලන්නකෝ ඔයගොල්ලෝ මාකින් වැරදීනේ. ප්‍රශ්නෙට හරි දාන්න එපා. උත්තරේ ළඟින් හරිය දාන්න පුතා. ඔහොම. උත්තරේ ළඟින් හරි දාන්න. මෙහෙම. දකුණු අත පැත්තෙන් නා. ආයි ඊළඟ සැරේ කරනකොට එහෙම කරන්න. හොඳයි. පිළිවෙලට කරලා තියෙනවා ඒක. මේ කාගේද සම්පූර්ණයෙන් පින්තූරේ වැදිලාත් නැහැ. මට ඕන හරියට ඒක. මේ ලකුණු විතරක් දාන්න එපා. අනිත් පැත්තට ගහලා තියෙනවා. කොහොම ගහලා දාන්නද? ඔව් මට ඕනේ ඕගොල්ලෝ උත්තර ලියන පිළිවෙල බලා ගන්න. මේ හැමෝම ප්‍රශ්නෙට හරි දාලා තියෙනවා. ප්‍රශ්නෙට හරි දාන්න එපා. උත්තරේට හරි දාන්න. මෙන්න හොඳයි. මේ තියෙන්නේ දැන් ප්‍රශ්නෙට උත්තරේට හරි දාන්න. මේකේ ලකුණු විතරයි 40න් 36ද 36න් 40ද මේ ලියලා තියෙන්නේ මේ වැරදි ඉන්නේ ලියලා තියෙනවා 40න් 36 නේ මට ඒ උත්තර ලියපු විදිහ බලන්නයි ඕනේ ලකුණු වලට වඩා මගේ මුල පිටුවම පේන විදිහට ගහලා එව්වා. රයන්සා 40න් 40යි හොඳයි මේකෙත් ලකුණු විතරයි නිදාලා තියෙන්නේ ඒක නම් ටිකක් අපහැදිලි වෙදිලා නැහැ හරියට මේක අනිත් පැත්තට අරන් පබෝදගේ ලකුණු කීයද 27ද පබෝද ඔව් සර් ලකුණු 27ද ඔව් සර් මම අලුතෙන් ආවේ මට කලින් පාඩම මගේ කොයි කාලේද ආවේ ගිය මාස ඒ අඩුපාඩු හදා ගන්න ඕන මම ඔක්කොම දාලා ඉදිනේ රෙකෝඩින් දාලා නේද ඒවා බලලා ඒවා හදා ගන්න ඕන හරි දැන් මේ නිවාඩු දවස් 10 නැත්තම් ඉතින් මේ කණ්ඩායමත් එක්ක එකට යන්න අමාරු වෙයි අන්තිමට. ඔයා මගේ හැරෙන්න පුළුවන්. මෙන්න මේ ප්‍රශ්නෙටනේ හරි දාලා තින්නේ උත්තරේ පැත්තක ප්‍රශ්නෙට හරි දානවා. ඇයි පුතා මෙහෙම කරන්නේ? ප්‍රශ්නෙට නෙවෙයි උත්තරේටනේ අපි හරි දාන්න ඕනේ. අයියෝ. යනාර නේද? යනාරා? ඔව් සර් ප්‍රශ්නෙට හරි දාන්නේ නැහැ. උත්තරේ ළඟින් හරි දාන්න. කීයද ලකුණු? 40න් ඒක සර් අන්තිමට දාලා තියෙනවා. පේන්නේ නැහනේ. ඕක නෙමෙයි සර්, ඊට පස්සේ එකක්. 40න් 36 ඊට පස්සේ 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 40න් 36
ඔන්න ඕක සර්. එකක් වරද්දගෙන නේ. මොකද්ද වැරදුනේ? දැන් සර් එක ගානේ දෙකක් වැරදුනේ. හරි. ඔන්න ඔහොමයි. ඉතින් ඕගොල්ලෝ එවලන්න පුළුවන් නම් වඩා හොඳයි. ඒකට මට ඒකේ අඩුපාඩු කතා කරන්න පුළුවන් නේද පුතේ? නේ? ඒ ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න. නැත්තම් ඉතින් පොත්පත් බැලෙන්නේ නැහැ නේ උතන. පුළුවන් ඕම එවුවාම අපිට පුංචි අඩුපාඩු අල්ලගන්න පුළුවන්. හරි. එහෙනම් අපි යමු සෙකන්ඩ් පේපර් එකට. සෙකන්ඩ් පේපර් එක අපි සාකච්ඡා කරන්න ගමු. සර් වෙන්නේ නැත්නම් මේ සාකච්ඡා කරනවාද? මොකද්ද? සර් සෙකන්ඩ් එකත් මේව කරනවාද? ඇහෙන්නේ නැහැ මට ඒවා කියන දේ. මොකද්ද? සර් සෙකන්ඩ් එකත් මේ සාකච්ඡා කරනවා. ඒක තමයි කිව්වේ දැන්. දෙවෙනි ප්‍රශ්න පත්‍රයට යන්න හදන්නේ. ප්‍රශ්නන් අන්න දැන් සූදානම් කරගන්න. ඒකත් ඊට පස්සේ ඔයගොල්ලෝ මට පින්තූර එවන්න ඕන. ඔන්න ඒකේ පළවෙනි ප්‍රශ්නේ අපි බලමු. ප්‍රශ්න අංක 1 අනිවාර්ය ප්‍රශ්නේ නේ රෝමිලක් පළවෙනි එක. ඒ කොටස. ඒ කොටස. කියනවා මෙන්න මෙහෙම. ඔබේ පන්ති ඉගෙනගත් සාධක හා ගුණාකාර යන පාඩම සිහිපත් කරගන්න. ඊට පස්සේ කියනවා ඊට පස්සේ කියනවා 6521 සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකයේ කීයද කියලා. 6521 සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය. ඔව් මට උත්තර දෙන්න. දහම් උත්තර දෙන්න බලන්න. 6521. සර් මම සෙනිත්. සෙනිත් කියන්න බලන්න. සර් මුලින්ම 6යි 5යි 11යි නේ සර්. ඒ කියන්නේ මේ ටික අපි එකතු කරනවා නේද පුතේ? 6 5 2 1. කියන්නේ. එකයි එකතු කරලා අන්තිම 11යි 2යි 13යි 1යි 14යි නේ. ඔව්. එතන සර් ඉලක්කම් දෙකක් තියෙනවා නිසා ආයිමත් එකතු කරනවා. එතකොට උත්තරේ 5යි. අවසානයේ ලියන්න පුතේ මේ විදිහට දාලා එම නිසා ඉලක්කම් දර්ශකය ඔන්නම ඉලක්කම් දර්ශකය ඔන්නම් පිළිතුරු ගලපන්න පුරුදු වෙන්න. මේක හරි වැදගත්. දර්ශකයේ 5 වේ කියලා ලියන්න. ආන්නේ හැමෝම ලියන්න. මෙහෙම ලියලා නැත්නම් හැමෝම දැන් ඉඳන් ලියන්න පුරුදු වෙන්න. නිකම් උත්තරේ 5යි කියලා ඔහොම ගොඩනගලා විතරක් කියන්න එපා. පිළිතුරු ගලපන්න. ඉලක්කම් දර්ශකයේ 5 වේ. ලකුණු 2යි. ලකුණු 2යි. රෝමි ඉලක්කම් අංක 2 72 ගුණාකාර 2 2 36 3 24 වේ. තවත් ගුණාකාර 3ක් ලියන්න. 72 ගුණාකාර අපිට උදව් කරන්න කවුද අපිට උදව් කරන්නේ? පුතා විහාර. ගිහාර දුව. කියන්න බලන්න. සර් 72 සාධක ලියා ගන්නවා මුලින්ම. සාධක ලියා ගන්න නැතුව අපිට සාධක දෙක ගුණිතයන් ගොඩනගන්න අමාරුද? හතර වරක් එකෙන් ගමු මේ පිළිවෙලට ගන්න. එක්වරක් 72. පිළිවෙලට ගන්න. දෙක්වරක්. දෙවරක් කීයද? 36. අන්න එහෙම ගන්න. සාධක දෙක ගුණිතයන් අපි ඕම ගමු. තුන් වරක් කීයද? 24. හතර වරක් 18. පස් වරක් නැහැ නෙමෙයි. හය වරක්. 12. හය වරක් 12. 12 වරක් අයනේ 72. හත් වරක් නැහැ. අට වරක් 8 වරක් 9. 9. ඔව් ඊට පස්සේ ආයි 9 වරක් අට 12 වරක්. දැන් මේක අපිට දීලා තියෙන්නේ මොනවද?
දීලා තියෙනවා. දෙවරාත්‍රි 6යි එහා දීලා තුන්වරක් තියෙනවා. 3ක් තුන්වරක් 24යි. 24 දීලා තියෙනවා. අහන්නේ නම් තවත් ගුණාකාර 3ක්නේ. එහෙමනම් උත්තරේ එන්නේ මොනවද? 1 ගුණ කිරීම 72 එනවා. 4 වරක් 4 ගුණ කිරීම 18 එනවා. 6 ගුණ 6 ගුණ කිරීම 12යි 12 එනවා. 3යි ඕනේ. 4ක්ම තියෙන ඕනන්නේ. ඕකෙන් මේකෙන් 3ක් ලියලා තිබුණොත් ඕගොල්ලෝ හරි. ඒකට ලකුණු වෙන්න ලකුණු ඕනේ. කීයද? ලකුණු 1 1 1 එන්නේ. එකේව 3ක්. ඒ කියන්නේ ලකුණු 3ක් දාගන්න. මෙයින් 4ෙන් 3ක් ලියලා තියෙන්න ඕන. ඊළඟට අපි තුන්වෙනි ප්‍රශ්නෙට එනවා. ලකුණු දාගෙන යන්න හරියට. ඒ කියන්නේ රෝමී ඉලක්කම් අංක 3 24 30 18 සංඛ්‍යා ප්‍රථමක සාධක වල ගුණිතයක් ලෙස 24 30 18 සංඛ්‍යා ප්‍රථමක සාධක වල ගුණිතයක් ලෙස ප්‍රථමක සාධක වල ගුණිතයක් ලෙස කවුද අපිට මේකට උදව් කරන්නේ? කියන්නද? පුතාගේ නම මොකද්ද? මම සෙනිත් කෙනාරා. ඈ? මම සෙනිත් කෙනාරා. අපි උත්තර දුන්නේ නැති එක්කෙනෙක්ට පොඩ්ඩක් යනාර අවස්ථාවක් දෙමුද බලන්න. මම උත්තර දුන්නේ නැති එක්කෙනෙක් උත්තර දෙන්න. කවුද? සෙනිත් උත්තර දුන්නා. ආ? සෙනිත් උත්තර දුන්නා. සෙනිත් උත්තර දුන්නානේ. එකපාරයි. එකපාරයි. ඔව්. අපි එකපාරක්වත් උත්තර දුන්නේ නැති එක්කෙනෙක් කතා කරන්නේ. නෝනා කවුද නම? සඳලි. ටිවෙන් සඳලි අමන්දා. ආ? පුතා කවුද නම? ටිවෙන් උත්තර දුන්නේ නැද්ද? කියන්න බලන්න. කොහොමද ගන්න? සංඛ්‍යා ප්‍රථමක සාධක වල ගුණිතයක් ලෙස ලියන්න. 24 ඔව් මෙන්න. අපි 24 ගන්නවා. ඔව්. 15ට බෙදාගෙන යමු. බෙදීම කීයද බෙදා? දෙකෙන් මෙව බෙදනවා දෙකෙන් නේ. ඔව් සර්. විනාඩියක් ඉන්නකොට කාර්මික දෝෂයක් නැතුවලා 24 දෙකෙන් බෙදුවාම සෙනිත් කීයද? ටිවෙන් ඔව්. මොකද පුතාගේ නම කිව්වේ? ටිවෙන් ඇහෙන්නේ නැහැ නේ ඔය කාලේ තියෙන නම ඇහෙන්නේ නැහැ නේ මට. ටිවෙන් ත්‍රිවේන්. ත්‍රිවේන් කීයද එතකොට මෙතන එන්නේ? දෙකෙන් බෙදුවා 12යි. කට ඇරලා කතා කරන්නේ. ඊළඟට 6යි දෙකෙන් බෙදුවා. කීයද බෙදෙන්නේ කියලා කියන්න ඕන. නිකම්ම 6යි ගන්න එපා. 6 දෙකෙන් බෙදුවා 3යි ඊළඟට 3 3ෙන් බෙදුවා 1යි හරි. දැන් ඊට පස්සේ 30 දෙකෙන් බෙදුවා 15යි ඔව් 15 3ෙන් බෙදුවා 5යි 5 5ෙන් බෙදුවා 1යි හරි. ඊළඟට ඊට පස්සේ 18 දෙකෙන් බෙදුවා 9යි ඊට පස්සේ 9 3ෙන් බෙදුවා 3යි ඊට පස්සේ 3 3ෙන් බෙදුවා 1යි ඊට පස්සේ සර් ගුණිතයක් ලෙසනේ ලියන් කියලා තියෙන්නේ. ඔව් දෙවරක් 2 දෙවරක් 3 හරි 30 දෙවරක් 3 තුන් වරක් 5 2 ගුණ 3 ගුණ 5 18 2 ගුණ 3 ගුණ 3 අන්න හරි. ඒකනේ කතරලා උත්තර දෙන්නකෝ. අන්න හොඳට පුළුවන් නේ ඔය. මෙතන එන්නේ ලකුණු 1 ගානේ පුතේ. ලකුණු 3ක් එනවා. ලකුණු 3ක් එනවා. හරියට දාගන්න ලකුණු. මෙම සංඛ්‍යා තුනේ කුඩා පොදු ගුණාකාරයේ සොයන්නලු. අන්න ඒකට කවුද අපි උදව් කරන්නේ? මීට ඉස්සෙල්ලා සම්බන්ධ නොවුණු අය. ලක්තික. ලතිකනේ? ලක්දුල්. ඔව් සර්. ලක්දුල්. ලක්දුල්ට අවස්ථාව අපි දෙමු. සර් ඔව්. සර් අර කලින් එකේ සර්
සංඛ්‍යා තුනම එකපාර බෙදුවොත් වැරදිද? මේකේ අහන්නේ සංඛ්‍යා ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස. එතකොට මේ විදිහට තමයි ඕනේ. ඒ කියන්නේ ඔයා එකපාර තුන් දෙනාම බෙදාගෙන ගිහිල්ලා මේ විදිහට ලියලා තියෙන්න ඕන. හා සර්. හරි? එතකොට 2 ගුණ 3 ගුණ 2 ගුණ 2 ගුණ 3 ගුණ 5 කියලා තිබ්බම වැරදිද? උත්තරේට මොකද්ද? එකපාර තුනම බෙදලා ඔය ඉලක්ක තුනම එකපාර බෙදලා උත්තරේ විදිහට 2 ගුණ 3 ගුණ 2 ගුණ 2 ගුණ 3 ගුණ 5 24 30 18 සංඛ්‍යා ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස ලියන්න. සංඛ්‍යා ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස. එතන මේ විදිහට ඒ කියන්නේ වෙන වෙනම තමයි පුතේ බලාපොරොත්තු වෙන්නේ. ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස. එම සංඛ්‍යා තුනේ කුඩා පුදු ගුණාකාරයේ සොයන්න. ඔගොල්ලෝ කියන්නේ මේ තුනම එකපාර බෙදාගෙන ගියා කොහොමද? ඔව් සර්. ඔව් සර්. ඔව් තුනම බෙදලා තුනම එකපාර බෙදලා උත්තරේ කුඩා පුදු ගුණාකාරයට හරි සර්. ඔව් එතනින් අර වචනේ පැහැදිලි වෙන විදිහ අනුව තමයි මෙතන මේ සංඛ්‍යා තිත්වය ප්‍රථමක සාධකවල ගුණිතයක්. ඒ ප්‍රශ්නේ කියන්න ඕනේ තුනෙන් බෙදනවා සර් කියලා. 12යි එතකොට මෙතන ඉන්නේ 12යි මෙතන 12යි 15යි 15යි මෙතන 9යි සර් තුනෙන් බෙදනවා ඊට පස්සේ මේක තුනෙන් බෙදෙනවා. ඒතර 3 4යි 5යි 3යි ඒක සර් දෙකෙන් බෙදනවා 2යි 2යි 5යි 3යි දෙකෙන් බෙදෙනවා. ඒක සර් තුනෙන් බෙදනවා 1යි 5යි 3යි මෙයා තුනෙන් එකයි. බෙදෙනවා. 1යි 5යි 1යි 5යි 1යි මෙයා 5න් බෙදෙනවා. 1යි 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 දෙන්නේ 2 ගුණ 2 ගුණ 3 ගුණ 3 ගුණ 3 ගුණ 2 ගුණ 2 ගුණ 3 ගුණ 5 3 ගුණ 5 ඔව් ඒකත් උත්තරේ ලෙස ගන්න පුළුවන්. ඒකට ලකුණු දෙක දාගන්න එතකොට තුන සර් ගන්න. ඒක කුඩා පුදු ආකාරයට ගත්තාම ඔව් හරිනේ මේ මෙහෙම ආරං කුඩා පුදු ගුණාකාරයේ ගන්නත් පුළුවන්. මෙතනිනුත් ගන්නත් පුළුවන්. නේ? මෙහෙම ගත්තොත් අපි කොහොමද කුඩා පුදු ගුණාකාරයේ ගන්න? මතකද? මෙයාගේ අපිට ගන්න පුළුවන් 2 3 වෙනි බලය ගුණ 3. මෙතන එනවා 2 ගුණ 3 ගුණ 5. මෙතන එනවා 2 ගුණ 3 දෙවෙනි බලය. එතකොට අපි මේ බලවල වැඩිම බල ටික ගන්නවානේ. 2 3 වෙනි බලය ගන්නවා. 3 දෙවෙනි බලය ගන්නවා. 5 ගන්නවා. එතකොට මෙතන එනවා 2 3 වෙනි බලය ගුණ කිරීම 3 දෙවෙනි බලය ගුණ කිරීම 5. 2 ගුණ 2 ගුණ 2 2 ගුණ 2 ආයි 3 ගුණ 5. කීයද ගුණ කරාම එන්නේ? 360යි 360යි. 4යි 4 වල 2 ඒක අර වෙන ක්‍රමයකටත් ගන්න පුළුවන් නේද? මෙතනින් ගන්නත් පුළුවන්. ඊළඟට මෙතන ඒකම තමයි එන්නේ 360යි. දෙකම නෑ හරි. සර් එහෙම නෙමෙයි මං කියන්නේ. එහෙනම් අර සර් බෙදීමේ ක්‍රම සර් එතකොට ඔය හතරවෙනි ප්‍රශ්නෙට ලකුණු පොඩ්ඩක් ඉන්නකෝ අර ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද අහන්නේ දුවා කියන්නේ? 24 30 18 සර් අර කලින් මහ පොත් මේ අපි මේ ප්‍රථමක සාධකවල ගුණිතයක් විදිහට ඒ ලියනකොට එකම විදිහට බෙදෙනවා. එතකොට සර් අපි ඒකේ අඩුම සංඛ්‍යා දෙකක් හරි දෙකක් හෝ තුනක් බෙදෙන්න ඕනේ. එතකොට සර් එහෙම දැන් බෙදාගෙන ගියාම 24 30 18 දෙකෙන් බෙදුවම 12යි 15යි 9යි. ඒක තුනෙන් බෙදුවම 4යි 5යි 3යි. එතකොට සර් 4යි 5යි 3 දෙකක්වත් බෙදෙන්නේ නැහැ සර්. එතකොට අපි 2 3 4 5 3 ගුණ කරාම 360 එනවා සර්. ඔයා කියන්නේ මෙතනින් වෙන් කරගන්න පුළුවන්. මේ ටික ඕන්න ඔහොම. ඔව් සර්. ඇයි මෙතන ප්‍රථමකනේ හැදෙන්නේ? නේ? ඔව් ඒක හරි.
අපි දැන් සාමාන්‍යයෙන් මෙතන එක එනකන්නේ ඔක බෙදන්න. ඒක මෙතනින් ෂෝට් කට් එකක් තියෙනවා. උතනින් ටක් ගාලා ගන්න පුළුවන්. ප්‍රථමක එන්න ඕන. ප්‍රථමක එන්න ඕන මෙතන. ප්‍රථමක නොවන එකක් ආවොත් ප්‍රථමක එනකම් බෙදන්න ඕන. දුව හරි පුතේ. ඒ වගේ සර් දැන් මම ප්‍රථමක නොයන එකකුත් ගත්තා සර් 4 එක. එතකොට 4 මම ගත්තම 360 ආවනේ සර්. නෑ 4 ප්‍රථමක දැන් මේක අහන්නේ ප්‍රථමක සාධක වල ගුණිතයක් ලෙසනේ. ඒතකොට මෙතන 4 ඩී වෙන්න බෑනේ. 4 ප්‍රථමකයන් නෙමෙයිනේ. එතකොට උත්තරේ වැරදි. කුඩා පොදු ගුණාකාරයේ ගන්නකොට ප්‍රථමක වලින්ම ගන්න බලන්න. ප්‍රථමක වලින්ම ගන්න. අරම අරන් උත්තරේ ගන්න පුළුවන් සමහර වෙලාවට. නමුත් ඒක ටිකක් අවදානම්. ප්‍රථමක වලින්ම ගන්න. ප්‍රථමක වලට එන්න ඕන. එකෙනුයි එම සංඛ්‍යාවෙනුයි බෙදෙන සංඛ්‍යාව වලට විතරක් යන්න. හරි? හරි. ඔන්න ඔහොමයි. ඒකට ලකුණු එතකොට 3යි. දැන් මේ වෙනකොට ඕගොල්ලෝ ඒ කොටසේ ලකුණු මේ වගේ ත්‍රිකෝණයක් තුල දාන්න. ඒ කොටසේ ලකුණු එතකොට එනවා 3 × 3 9යි 10යි 11ක් එනවා. ඒ කොටස. දැන් අපි B කොටස සාකච්ඡා කරන්න හදන්නේ. කියන්න. සර් මට අර මේ මොකද බෙදුවහම මට ආවෙස 120යි. බෙදුවම කියන්නේ ಗುಣ කරා මේ ටික ආවේ නැද්ද? ආවා සර්. ඒ කියන්නේ මේ මට ආවේ 2 ගුණ 2 ගුණ 2 ගුණ 3 ගුණ 5. එකක් මිස් වෙලා 3ක්. බෙදපු එක හොඳට බලන්න. ආයි බැලුවා සර්. 24 දෙකෙන් බෙදුවාම කීයද ඇවිල්ලා තියෙන්නේ? 12යි. 30 දෙකෙන් බෙදුවාම 15යි. 18 දෙකේ ඒවා 9යි. දැන් කීයද බෙදුවේ ඔයා? දෙකෙන්. දෙකේ. ඔවින්න. ඒතර ආයනේ 12 15 9. දෙකෙන් බෙදෙමු. 12ට දෙකේ ඒවා 6යි. 6යි. 15ට නෑ. 9යි. දැන් කීයද බෙදුවේ? දැන් කීයද බෙදුවේ? ඊට පස්සේ 6 දෙකෙන් බෙදුවා. 3යි. 15යි. ඊට පස්සේ 5මයි. ඊළඟට දැන් අතන ඊට පස්සේ මේ 3ෙන් බෙදුවේ. 1යි 5යි 3යි. දැන් සර් මං අතන 3 දාලා තියෙන්නේ. 15ට 3ේම 3යි කියලා දාලා දෙයි. නෑ සර් අර අතන මේ මෙතන 9 දෙවණියට බෙදුවේ. මෙතන 9 වෙනකොට 3යි කියලා දාලා. අන්න අත්වැරද්දක් දැක්කද? මෙතන වැරද්දක් වෙලා. හරිනේ? ඒතර උත්තරෙත් වැරදිනේ. ගුණිතයත් වැරදි. එතකොට මොකද වෙන්නේ? ඔයාට එතෙක් බෙදලා තියෙන අවස්ථාවලට එක ලකුණක් ලැබෙනවා. අතරින් එහාට ලකුණු දෙකක් ඔයාගෙන් අයින් වෙනවා. නේද පුතේ? කල්පනාවෙන් ඒ වගේ ඒවා දෙපාරක් බලන්න ඕන. මේ වගේ තැන් නැවතිලා පොඩ්ඩක් දෙපාරක් බලන්න ඕන. අර පාරේ යනකොට ගහලා තිනව නේද? ක්‍රියාවතුරු බහුලව සිදුවන ප්‍රදේශයක සෙමින් ක්‍රියෝ පදවන්න කියලා නේ. ඒ වගේ තමයි මේවා. හරි පරිස්සමෙන් පොඩ්ඩක් දෙපාරක් බලන්න. මොකද මේ ගුණිතේ වැරදුනොත් කුඩා පොදු ගුණාකාරයේ වැරදි. සමහරවිට මහ පොදු සාධකයක් වැරදි. ඒ හින්දා එතනදී පොඩ්ඩක් ආයි නැවතිලා දෙපාරක් බලන්න. ඒක තමයි උතන්ට උනේ ඔයාට. ඔන්න ඒක තමයි ඔයාට ගන්න ඕන අත්දැකීම. right. අපි එනවා දැන් අර කුඩා පොදු ගුණාකාරය හොයන එකේ 24 30 18 යන සංඛ්‍යා තුනේ කෝපෝ 360යි කියලා ලියන්න ඕනේ නැද්ද? ඔව් ඒක තමයි. ඒක ලියන එක හරි වටිනවා. ඒක මතක් කරපු එක හොඳයි. අන්න අවසානයේ උත්තරේ ගලපනවා 24 30 18 යන සංඛ්‍යා තුනේ කුඩා පොදු ගුණාකාරය 360 වේ. අන්න එහෙම ලියන්න ඕන. ඒක තමයි හොඳම දේ. මේ ගැළපීම පුතා මේ ජාතික විභාගෙදී අපි බලනවා. ඕලෙවල් වල දැන් ඇත්තටම දැන් ඊයේ පෙරේද අපි බලුවාම ඒ වෙයි සමහර දක්ෂ ළමයින්ට ලකුණු අඩු වෙනවා. එහෙන් මේ. ඇයි ඒ? ඒගොල්ලෝ උත්තරේ ඔහෙ දීලා තියෙනවා. ගලපලා නැහැ. ඉතින් අර ලකුණු ඒ පිළිතුරු ගැළපීමට ලකුණු දෙක තුනක් වෙන් වෙලා තිබුණා. ඒ දෙක තුන අයින් වෙනවා එතකොට. තේරුණාද? ඒ හින්දා දෙපුංචි ඒක අපි පුරුදු වෙමු. ඒක ඔයා මතක් කරපු එක හොඳයි. හරි. අපි එනවා දැන් ප්‍රශ්නාංක B කොටසට. එකේ B කොටස. එකේ B. ඔන්න බලන්න. ළමේකට පැය 3කට වරක්, පැය 6කට වරක්, පැය 8කට වරක්
බෙහෙත් පෙති වර්ග 3ක් දීමට වෛද්‍යවරයෙක් නියම කළේය. පැය 3කට වරක්, 6කට වරක්, 8කට වරක්. බෙහෙත් පෙති වර්ග 3ක් දීමට වෛද්‍යවරයෙක් නියම කළේය. ඔහු මෙම බෙහෙත් පෙති 3ම පෙරවරු 8ට අපෝ මේ වගේ ගණන් අපි හදලා තියෙන්නේ නේද? පෙරවරු 8ට එකවර පානය කළේ නම් නැවතත් පෙති 3ම එකවර පානය කිරීමට සිදුවන්නේ පැය කීයකට පසුවද? මොකද්ද මෙතන අපි කරන්න ඕනේ? කුඩා පොදු ගුණාකාරය කුඩා පොදු ගුණාකාරය හොයන්න ඕන. අපි 3ම අරගෙන බෙදමු. කීයෙන්ද බෙදන්නේ? දෙකෙන් බෙදමු. 3ෙන් බෙදමු. දෙකෙන් බෙදුවා පිළිවෙලට යන්නත් පුළුවන්, 3ෙන් බෙදන්නත් පුළුවන්. 3ෙන් බෙදමුකෝ දෙන්නෙක් බෙදෙන හින්දා 1යි 2යි 8යි. දැන් ආයි බෙදනවා දෙකෙන්. 1යි 8යි. 1යි 4යි. දැන් ආයි 4යි. දෙකෙන්. 1යි 1යි 2යි. ආයි 2යි. එතකොට කුඩා පොදු ගුණාකාරය වෙන්නේ 3 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 දෙවරක් 2 4 හතරවරක් 2 8යි අටවරක් 3 24යි. සර් 1 1 4 ආවේ එතන සර් 4ෙන් බෙදන්නත් බැහැ. බෑ ප්‍රථමක වලින් බෙදන්න මම ඉස්සෙල්ලත් කිව්වේ ඒකයි ප්‍රථමක වලින් බෙදන්න. දැන් එහෙනම් පෙරවරු කීයටද ආයි මෙයා බෙහෙත් බොන්න ඕනේ? මිනිත්තු 24කට පස්සේ කියන්නේ 8:24. 8:24. සර් පැය කීයකට පස්සේද කියලා අහන්න. මේ පැයනේ පුතේ දීලා තියෙන්නේ. අම්බෝ තව පොඩි වාර දෙනවා. පැයනේ මේ ඔක්කොම. ඒතර පැය 24කට පස්සේ. පැය කීයකටද? මේ ඉන්නේ. ඒතකොට පැය 24යිනේ. ඒතකොට ආයි බොන්න ඕනේ කොහමද? ආයෙ වෙන පැය 3ම පෙරවරු 8ට එකවරම පානය කළේ නම් නැවත පෙති 3ම එකවර පානය කිරීම සිදුවන්නේ පැය 24කට පසු උත්තරේ එන්න ඕනේ. උත්තරේ එන්නේ පැය 24කට පසු. ඔන්න ඔහමයි උත්තරේ. පැය 24කට පස්සේ. පැය කීයකට පස්සේද? පැය 24කට. ඒ කියන්නේ දිනයක් නේ. ලකුණු 5ක් තියෙනවා. මේ බෙදනවට ගන්නවා 1යි ගුණිතේ ලියනවට 2යි. පස්වදා පෙරවරු 8ට කියලා ගත්තොත් නෑ අහන්නේ උත්තරේ අහන්නේ පැය කීයකට පස්සේද කියලා. දිනේ නෙවෙයි අහන්නේ. පැය කීයකට පසුද? පැය 24කට පසු. ඕකයි උත්තරේ. නේද? පැය ගානනේ අහන්නේ. ඒ හින්දා එක ලකුණක් එතන අඩු වෙයි. දැන් මේකේ ලකුණු 5යි. එහෙනම් පළවෙනි ප්‍රශ්නෙට දාන්න බලන්න 16න් කීයද කියලා. පළවෙනි ප්‍රශ්නේ සාධක ගුණාකාර පාඩම තමයි මෙතන භාවිතා වුනේ. සාධක ගුණාකාර පාඩම. හරිද දුවේ පුතේ? හරි. ඔන්න ඔහොමයි. වෙලාව 5:09යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මොකද කරන්නේ? පළවෙනි ප්‍රශ්නේ වෙනකන් සාකච්ඡා කරනවා. නේද? තව 2 3 4 5 තියෙනවා. කැමතිද දිගටම යන්න? මොකද කියන්නේ? ඒකට කැමති නම් කරන්න. නේද? එක දිගට මේක මෙහෙම සාකච්ඡා කරන්න. පුතාලා උත්තර ටික සූදානම් කරගන්න. අපි ලබන සිකුරාදාෙන් ඉස්සෙල්ලා දවසක් දාගමු. අවුරුදු සතිය වැටෙන්නේ හැබැයි නේ. කවදද ලබන සිකුරාදා වැටෙන්නේ? එතකොට සර් සිකුරාදාට එන්නේ 16. 16 නම් ගැටලුවක් නෑ නේද? සර් දැන් මේ ඉවලා පන්ති පටන් ගන්නවද? ඒ තීරණය තවම ගත නොහැක. ගන්නවනේ සර්. ෆිසිකල් ක්ලාස් එක පටන් ගන්නේ දිනය දැනට තීරණය කරන්න බෑ. අපි ඒක බලන්න ඕන 19 වෙනිදා ඉස්කෝලේ පටන් ගැනීම එක්ක. මොකද මේ මෑත භාගයේ අපි දැක්ක දේ තමයි ඉස්කෝලවල ෆිසිකල් එකක් එක්ක ඔන්ලයින් උත් කරනවද? ඔන්ලයින් උත් යන්න තමයි අදහස.
තාම නෑ මේක ෆිසිකල් ක්ලාස් එක පටන් ගන්නවද නැද්ද කියන එක තාම තීරණයක් නෑ පුතා. හේතුව දැන් මේ 19 ඉස්කෝලේ ඒක පන්ති වලට අවසර දුන්නට සර් කරන්නේ නැහැ නේද? මොකද්ද? ඒ වුණාට සර් පන්ති දුන්න නේද? ඇයින්නේ? පන්ති වලට අවසර දුන්න නේද සර්? අවසර තමයි දෙන්නේ. ඉතින් ඕගොල්ලෝ කැමතිද ඇවිල්ලා මේ එහෙම කරන්න? ඔව් සර්. බලමු. ඔව් ඒක සර්, ඕගොල්ලන්ගේ කැමැත්ත කැමැත්ත. එක්ක තමයි බලන්නේ ඉස්සරහට. හරි? මේ කැමැත්ත වගේම ආරක්ෂාවත් බලන්න ඕනයි ඉතින්. ඒ හින්දා අපි ඒ ගැන පොඩ්ඩක් අවධානය යොමු කරමු. ඒ ගැන අපි ඉස්සරහට තීරණය දෙන්නම් මම මොකද කරන්නේ කියලා. හරි? එහෙනම් අදට අපි මෙතනින් නවතිමු. නේ?